පඨවි බලය හෙවත් තද ගතියට කාරක ග්‍රහයා. පඨවි බලයම නිවේදනය කරන රාශිය වන වෘෂභ රාශියේ දින 69ක් එක දිගට මෙම ග්‍රහ මාරුවෙන් රටට ලෝකයට ඔබට පෙන්වන දේ මොකද්ද? පෙන්වන தත්ත්වය මොකද්ද? මේ තද ගතියේ ඔබගේ හැඟීම් සම්බන්ධයෙන් ඔබගේ ආකල්ප සම්බන්ධයෙන් ඇති කරන ස්වરૂපය කුමක්ද? අප විමසා බලමු. පිළිගන්නා සුබවාදී අනාගතයක් සඳහා වූ ධනාත්මක පිවිසුමක්. තේමා පාඨය කොටගත් මාගේ YouTube නාලිකාවට. මම දෛවඥ ප්‍රියදර්ශන ආරියරත්න ගල්කිස්ස. ආයුබෝවන්. දරුවන්ට කාරක, ලාමකත්වයට කාරක, ලපටි දෙයට කාරක, වචනයට කාරක, sannivedana ආදී දේවල් වලට, භාෂා ආදී දේවල් වලට කාරක, සමට කාරක, චර්ම කාරක සහ බුද්ධි කාරක බුධ ග්‍රහයා සාමාන්‍යයෙන් දින 28කට වරක් රාශිය මාරු කරන තත්ත්වයක් තුල, රාශි 12 වසරක් තුල සම්පූර්ණ කරන තත්ත්වයක් තුල බුධ ග්‍රහයා මෙවර දින 60ක් 69ක් එක දිගට වක්‍ර වෙමින් නිවෘත වෙමින් එකම වෘෂභ රාශියේ තැන්පත් වී වක්‍ර වෙමින් නිවෘත වෙමින් රටගෙන ලෝකය ගැන පවසන තත්ත්වය කුමක්ද? බුධ ඇයි මෙලෙස වක්‍ර වෙමින් නිවෘත වෙමින් මෙවන් කලක අසාමාන්‍ය ලෙස හැසිරෙන්නේ? ඒ ගැනයි අප කතා කරන්න උත්සාහ කරන්නේ. මූල කේන්ද්‍රයට අදාළව ගත්තට බුධ යනු 3 වැන්නට සහ 6 වැන්නට අධිපති ග්‍රහයයි. මූල කේන්ද්‍රයේ 2 වැන්නට හෙවත් ධනස්ථානයටයි බුධගේ මේ මාරු වීම. වෘෂභය යනු පඨවි රාශියක්. බුධ යනුත් පඨවි ග්‍රහයෙක්. තද ග්‍රහයා තද රාශියකට මාරු වීමකුයි මෙහිදී සිද්ධ වන්නේ. පිරිස් ආදී තද වචන, තද ආකල්ප, තද හැඟීම්, තද හැසිරීම් ආදී දේවල් මේ නිරූපණය වන බව මුලින්ම නිරීක්ෂණය කළ යුතුයි. මුලින්ම අවධාරණය කරගත යුතුයි. ඒ තරමක මාන්නක්කාර ස්වභාවයක් සහ විශේෂයෙන් ගත් තීරණ, ගත් වචන වෙනස් නොකරන ස්වરૂපයක්. මෙහිදී සිකුරු අධිපතිත්වයේ දරන රාශියක් වෘෂභ රාශිය. එබැවින් බොහෝ දුරට මේ වචන ආදී දේවල්, කතා කරන දේවල් සුමට දේවල් වෙනවා. එනම් සෞම්‍ය දේවල් වෙනවා. එනම් බොහෝ සාමාන්‍ය සමස්ත රට වැසියාගේ, ලෝ වැසියාගේ වචන භාවිතයන්, ක්‍රියාකාරීත්වයන් බොහෝ දුරට සුමටව නැත්නම් තරමක් සැහැල්ලුවෙන් විනෝදයට බර වූ, සතුටට, ප්‍රීතියට බර වූ හැඟීම් ප්‍රකාශනයන් වෙනවා. ඒක පැත්තකින් හොඳ තත්ත්වයක්. එහෙත් ගැඹුරේ අර්ථගත වන්නේ තරමක තැඩි බවක්, තද බවක්. මේ කාලේ සිද්ධ වන විප්ලව ගැන හොඳින් බලන්න. ඒවායිදී හැසිරීම් රටාව විශේෂයෙන් 2022 අප්‍රේල් මාස 27 වෙනිදා 25 වෙනිදා සිට එම බුධ ග්‍රහයා වෘෂභයට තැන්පත් වූ දින සිට පිරිස් ආදී හැසිරීම් රටාවන් බලන්න. බොහෝ දුරට වචන, කතාබහ ආදී දිනුනත් එහි ඇති උසුල් විසුල් ස්වરૂපය, එහි ඇති තරමක් විනෝදජනක, විනෝදකාමී ස්වરૂපය, විප්ලවාදී පවතින කලාකාමී ස්වરૂපය බලන්න. කලාකාමී අදහස් පුද්ගලයන්ට මතුවෙන හැටි බලන්න. ඒ මෙම නිරූපණයයි. බුධගේ මෙම හැසිරීමේ නිරූපණයයි. එහෙත් එහි ගැබ්බී පවතින්නේ තරමක රැඩිකල් බවක්, තද බවක් සහ හැඟීම් හමුවේ නැත්තම් තවත් කෙනෙකුගේ බාධා කිරීම හමුවේ නොසැලෙන බවක්. එනම් දැඩි බවක්. ඔබ කලාකාමී, නිර්මාණශීලී හෝ ඔබගේ වචන ආදී භාවිතා කරමින්, ඔබගේ කට වචන භාවිතා කරමින් නැත්නම් ඔබගේ sannivedanayන් බොහෝමයක් යම් නිර්මාණශීලී sannivedanayන් වේවි. ඒ ඔස්සේ අලුත් වෙනස් ආකාර යමක් කිරීමට ඔබ පෙළඹෙවි. සමස්ත සෑම ලග්නයකටම අදාළ පොදු තත්ත්වයයි. මෙහිදී බුධ නිවෘත වෙමින්, වක්‍ර වෙමින් හැසිරෙනවා යනු එහි හට ගැනීම, බිඳ වැටීම දෙපැත්තම සිදුවන බවයි. ඔබට සමහර තැන්වල දැඩි තීරණයක සිටින්නවන්නේ එබැවින්. සමහර වචන ඔබට ඉල්ලා අස්කර ගැනීමට, ඔබ කරන ප්‍රකාශන සමහර විට ඉල්ලා අස්කර ගැනීමට සිද්ධ වෙනවා. ආපහු ඒ ක්‍රියාත්මක කරනවා. ආයි ඉල්ලා අස්කර ගන්නවා. එවැනි හැඟීම් ඔබට පහළවන්නේ, එවැනි අදහස් ඔබගේ මුවින් පිටවන්නේ, ඒ වචනේ පවතින ස්වરૂපයේ ඔබට ඒ ආකාරයෙන් පිටවන්නේ මේ බුධගේ නිවෘත වූ, වක්‍ර වූ හැසිරීම රටාව නිසායි. ඒ රටටත් පොදුයි, ලෝකයටත් පොදුයි, ඔබටත් පොදුයි. ඒ හේතු වෙන සමහර අය උසුළු විසුළු වලට කියන දේවල්, විහිළුවෙන් කියන දේවල් සමහර විට නීතිගත වීමට, නීති තත්ත්වයන් දක්වා දුරදිග යාමකට ඉඩ තිබෙනවා. එහි ඊළඟ ප්‍රතිඵලය වන්නේ පසුබැස්මක් සිද්ධ වීමයි. එනම් එම පිටකල වචනය ගැන ආපහු තැවීමකට තමන්ම ලක් වීමයි. එවැනි දේවල්ද ඉදිරියේදී බොහෝමයක් සිද්ධ වේවි. මේ නරක ග්‍රහ පිහිටීමක් නොවේ. මන්ද බුධ වෘෂභ රාශි මිත්‍රත්වයේ නිරූපණය කරන්නේ මිත්‍ර ග්‍රහයෙක්. එහිදී මිත්‍රත්වයේ නිරූපණය යනු ඔබ බොහෝ දුරට ප්‍රඥාවෙන්, බුද්ධියෙන් පිට කරන වචන ඔබට බොහෝ දුරට ජයග්‍රහණය කරගත හැකි වචන වීමයි. එහිදී ඒවා සම්බන්ධයෙන් ඒ සුභ වන, අසුභ වන ලග්න තිබෙනවා. ඒ ලග්න කෙසේද යන අපි විමර්ශනය කර බලමු. රටේ, ලෝකයට සහ පොදුවේ සැමට අදාළ තත්ත්වයයි මා ඔබට පැවසුවේ. මෙහිදී දැන් ලංකාවේ ඇති වී තියෙන තත්ත්වය හෝ
ලෝකේ පුරා ඇති වී තිබෙන තත්ත්වයන් ගැන මා වැඩිපුර කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. මන්ද මා මෙතෙක් මේ මගේ නාලිකා හරහා නිකුත් කළ රාහු කේතු මාරුව, සෙනසුරු මාරුව, බ්‍රහස්පති මාරුව ආදී ප්‍රධාන ග්‍රහ මාරුවලදී රටට ලෝකෙටත් ඒ ග්‍රහයන්ගෙන් අත්වන තත්ත්වයන් කියා තිබෙනවා. මා මෙහිදී උත්සාහ කරන්නේ ඔබට පුද්ගලික වූ සහ මේ බුදගේ තත්ත්වය පෙන්눔 කරන්නේ වැදගත් ස්වරූපයේ ඔබට පෙන්වීමට. සාමාන්‍යයෙන් බුද මාරු සම්බන්ධයෙන් අප ඊතරම් වීඩියෝ නිකුත් කරන්නේ නැහැ. මන්ද බුද දින 28කට සැරයක් මාසෙන් මාසෙට මාරු වෙන ග්‍රහයක් බැවින් අප කොහොමත් මාසික ලග්න බලාපලයක් වෙනම ඔබට ඉදිරිපත් කරනවා. ඒත් මෙහි ඇති ඒ අස්වාභාවික අසාමාන්‍ය ස්වරූපය නිසයි මා ඔබට මේ සම්බන්ධයෙන් තරමක් වැදගත් වීඩියෝවක් නිකුත් කරන්න අදහස් කරේ. මූල කේන්ද්‍රයට අදාළව 3 වැනි අධිපත්‍යය සහ 6 වැනි අධිපත්‍යය බුදු විසින් දරනවා. මේ සතුරන් නැත්තම් බොරුකාරයන් රජ වෙන කාලයක්. වචනෙන් අර අපි මුලින් සඳහන් කළ පරිදිම වචනෙන් සුන්දර කතා කියමින් අන් අය රවට්ටන කාලයක්. එබැවින් ඔබ කොහේ ලෝකේ කොහේ රටක හිටියත් කොහේ හිටියත් ඔබ කෙනෙක් සමග කතා කරවහ කරන විට එයාගේ වචනේ තිබෙන අරුත් බව සහ ඒ ඇති යථාර්ථවාදී බව හොඳින් විමර්ශනය කරන්න. විශේෂයෙන් විහිළුවෙන් හෝ තරමක් විනෝදයෙන් තරමක් ඊතරම් ගණන් ගන්නේ නැතුව සැහැල්ලුවෙන් පවසන වචන ගැන වැඩිපුර සිවුම කල්පනා කරන්න. එයයි ඔබට ලෝකයේ විසින් ඔබට පවසන්නට තිබෙන්නේ. ලංකාවට අදාළව ගත් විට ලංකාවේ මූල කේන්ද්‍රය වන්නේ ලංකාවේ කේන්ද්‍ර සටහන නැත්නම් ජනරාජ්‍ය කේන්ද්‍ර සටහන වන්නේ කුම්භ ලග්නයයි. කුම්භ ලග්නයට අදාළව 3 වැනි අධිපතිත්වය සහ 8 වැනි අධිපතිත්වය බුධ ග්‍රහයා විසින් දරනවා. 3 වැනි සහ 8 වැනි අධිපති බුධ ග්‍රහයා. 4 වෙන්නේ ගෝචර වීමකුයි මෙම බුධ මාරුව සමග සිද්ධ වන්නේ නැත්නම් බුධ වෘෂභ රාශිගතව සිද්ධ වන්නේ. ලංකාවේදී නම් විශේෂයෙන් රටට අදාළව ගත් විට පාලක පන්තිය සහ රට පාලනය කරන අයගේ අමනෝඥ මෝඩ තීරණ සහ දුර්වල තරමක් ලාමක බොළඳ තීරණ ගැනයි මෙයින් කියවෙන්නේ. බොහෝ දුරට එය ජනතාවට තරමක උසුළු විසුළු සපයන සහ ජනතාව ආඥාවට ලක් කරන තුට්ටුවට ගණන් මායිම් නොකරන තත්ත්වයක නිරූපණය කරන්නේ. විශේෂයෙන් ඉදිරි මැයි ජූලි මාස 2 දක්වාම බුධ මෙම 4 වෙනි තැන්පත් වී පවතිනවා. රට හමුවේ පමණක් නෙමේ රට ලෝකයේ හමුවේ වුණත් තරමක් උදාසීනත්වයට තරමක් හැල්ලු වීමට තව තවත් කාරණා මේ හේතුවෙන්ම යෙදේවි. මන්ද එහිදීද රෝකයට දෙන පොරොන්දු වුණත් හිටියඩියේ කඩ කිරීමකට ඉඩ දෙවෙනවා. සුන්දර සෝබනකාර වචන ප්‍රකාශ කරමින් ඒවා ලෝකයා පිළි නොගන්න තැනකට පත් කර ගැනීමකටත් ඉඩ දෙවෙනවා. කොහොමත් ඉදිරි වසර 2ක කාලයක් රට මේ විඳින්නට තියෙන තත්ත්වයක් විඳවන්නට වන කාල පරාසයක් තුල ලොකු දෙයක් බලාපොරොත්තු වෙන හැකි. කොහොම නමුත් මෙහිදී මා ආරාධනා කරනවා මේ ලංකාවේ සිටින විශේෂ නිර්මාණශීලී පැත්තට අදාළ තරුණ තරුණියන්ට සහ නිර්මාණශීලී පැත්තට අදාළ ඕනම කෙනෙකුට ඔබගේ අලුත් නිර්මාණ අදහස් එළි දැක්විය හැකි කාලයක්. ඔබට හොඳ සංනිවේදන හැකියාවක් තිබෙනවා නම් ඔබ එළියට එන්න ඔබගේ සංනිවේදන හැකියාවන් භාවිතා කරන රටේ සංවර්ධනයට දැන් මේ වෙලාවේ උමනා කරන ඩොලර් ටික ගෙන්න ගන්න. මන්ද විශේෂයෙන් බුධ යනු ධනයටත් කාරක ග්‍රහයයි. ධනය සහ ඉපයීම සම්බන්ධයෙන් බුධගෙන් විශේෂ හැකියාවක් බුදුගෙන් විශේෂ රාජකාරියක් කෙරෙනවා. එබැවින් ජාත්‍යන්තර වෙළඳාමේදී යෙදෙන කෙනෙක් නම් ඔබට ඉතාමත් වාසිදායක තත්ත්වයක් ඉදිරියේදී අත්වේවි. ඔබ හැකිතාකේ ජාත්‍යන්තර වෙළඳාම් පුළුල් කිරීමට උත්සාහ කරන්න. ඔබගේ නිර්මාණශීලී හැකියාවන් තව තවත් සමාජගත කරන්න ඒ ලෝකේ පුරාම යවන්න. ඒ හේතුවෙන් ඔබටත් රටටත් අලුත් යමක් කර හැකි තත්ත්වයකයි පෙන්눔 කරන්නේ. රටේ ජනතාව ගැන කියවෙන්නේ 4 වෙනින් 4 වෙන්නේ බුධ තැන්පත් වීම යනු ජනතාවගේ හැසිරීම වලත් යම් ගැටලුකාරී බවක් පෙනෙන්නට තිබෙනවා. සමහර විට මෝඩ අනුවණ තීරණ ජනතාව විසිනුත් ගැනීමක් මෙහි පෙනෙන්නට තිබෙනවා. එබැවින් ජනතාව උනත් තරමක් බුද්ධිමත්ව තීරණ ගත යුතුයි. වචන ඉස්සර කිරීමට පෙර එය සිද්ධ කළ හැකි දයන්න තහවුරු කර ගනිමින් ඒ වචනය ප්‍රායෝගික දයන්න තහවුරු කර ගනිමින් වචන පිට කළ යුතුයි. එවැනි තත්ත්වයන් විශේෂයෙන් මෙම බුධ මාරුවට අදාළව රට පුරා සහ ලෝකෙ පුරා පෙන්වුම් කරන්නේ. ලග්නයට කෙසේ දැන් අපි මෙතන සිට විමර්ශනය කර බලමු. මේෂ ලග්නය ඔබට ඔබගේ කතිකත්වය හොඳින්ම ප්‍රකට වන කාලයක්. ඔබගේ කේන්ද්‍රයේ 3 වැනි අධිපති සහ 6 වැනි අධිපති ලෙස ලග්නගතව ගමන් කළ බුධ ග්‍රහය අප්‍රේල් මාස 25 දින දෙවැන්නට ගෝචර වීමක් සිද්ධ වුණා. ජූලි මාස දෙවැනිදා දක්වාම බුධ මෙලෙස දෙවැන්නේ ගමන් කරනවා. මේෂ ලග්නය ඔබගේ ලග්නාධිපති අඟහරු බැවින් වෘෂභ සාමාන්‍යයෙන් බුධයන් ඔබට මිත්‍ර ග්‍රහයක් නම් නොවේ. එහෙත් මෙහිදී ඔබට වචනේ ජයග්‍රහණය කරන ගතියක් පෙන්눔 කරනවා. විශේෂයෙන් ව්‍යාපාර ශාස්ත්‍රයේ යෙදෙන ඔබට ඒ වචන හේතුවෙන් ඔබ ඒ වෙනත් අයට පිට කරන වචන ආදී හේතුවෙන් යම් ලොකු ජයග්‍රහණ ලැබීමක් බොහෝ දුරට වාද විවාද ආදී ජය ලැබීමක් ඔබගේ වචනයේම ඉදිරියට පැමිණීමක් වැනි දෙයක් පෙන්눔 කරනවා. මේ ඔබට ඉතාමත් සුබ තත්ත්වයක්. රස ප්‍රියජනක ආහාර පාන ඔබට ලැබෙන කාලයක් සහ බොහෝ දුරට ඔබට අන් අයගේ වුණත්
වචනෙන් පැසසුම් ආදී ලැබෙන කාලයක්. ඒ ගැන බලාපොරොත්තුවක් තිබිය හැකියි. මෙහි දෙපැත්තක් තිබෙනවා. ඔබ තරමක් වැඩිපුර බොරු කියන්නටත් ඉඩ තිබෙනවා. මන්ද 6 වැන්නාධිපති. දෙවැන්නේ ගමන් කිරීම යනු තරමක් වචනයේ හොර වැඩ වලටත් ඔබ යොදවා ගන්නට ඉඩ තිබෙනවා. ඒ හොඳ නැත. ඒ තරමක් පාලනය කරගත යුතුයි. මන්ද කිසිම වෙලාවක සෑම විටකම ඕන ඔබගේ ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් විශ්වවිසින් ලබා දෙන බව ඔබ හොඳින් මතක තබා ගත යුතුයි. වචනය වුණත් හිත එකක් තියාගෙන වැරදි ආකාරයෙන් ඔබ යොදවනවා නම් එහි ප්‍රතිවිපාක ඔබට ආපසු විඳින්නටම සිද්ධ වෙනවා. එබැවින් බොරු නොකිය ඇත්ත කියා ඔබගේ අවශ්‍ය දේ උපය අසපෑ ගැනීමට ලබා ගැනීමට උත්සාහ කරනවා නම් ඔබට ඉතාමත් සුබ තත්ත්වයක්. මේදී ඔබ යම් සම්මුඛ පරීක්ෂණ ආදීට සහභාගී වීමක් ඉදිරි මාස දෙකක කාලය තුළ සිද්ධ විය හැකි. රැකී ආරක්ෂා ආදීදී සම්මුඛ පරීක්ෂණ ජය ලැබීමක් සිද්ධ වෙනවා. මන්ද ලග්නකරුවන් පරයා ඔබගේ වචනේ ඉදිරියට පැමිණීමක්. ඔබගේ මුකරි බව, කතා කරන ස්වරූපයේ වැඩිවීමක්, වැඩිපුර කතා කිරීමක් වැනි දෙයක් සිද්ධ වෙනවා සහ ඒ කතාවේ ඇති ලායන්නත බව ප්‍රියමනාප බව බොහෝ දුරට රැකියාවේ ආයතන ප්‍රධානීන් පවා පිළිගන්නා ගතියක්. සමහර විට ඔබ මේ කාලේ ඒ කරන වචන භාවිතයේ රංගනයක් විය හැකියි. ඒ රංගනයක් නොවීමටයි ඔබ වග බලාගත යුත්තේ. මන්ද ඔබ නොදැනීම ඔබගේ කටින් ලස්සන ප්‍රියමනාප වචන පිට වෙන කාලයක්. එය බොහෝ දුරට පසුව ඔබට ඒ තත්ත්වයේ දිගටම අඛණ්ඩව පවත්වා ගැනීමට නොහැකි වීමකටත් ඉඩ තිබෙනවා. එහිදී ප්‍රවේශම් වන්නේ උපන් ග්‍රහචාරයේ උපන් ජන්මයේ ඔබට යම් කිසි පිහිටි ග්‍රහ රටාවක් තිබෙනවා. ඒ ග්‍රහ රටාවට අනුගත ඔබගේ හැසිරීම රටාවක් තිබෙනවා. ඒ හැසිරීම රටාවට පරයා තරමක් අමුතු වෙනස් ආකාරයේ මතුවීමකුයි මේ බුධ මාරුව සමග ඔබට අදාළව සිද්ධ වන්නේ. ඒ නිසයි ඔබගේ වචනේ ඇති ඒ සොරේ සහ වචනේ ඇති ගැඹුරු බව, ඒ ලයන්විත බව ක්‍රියාත්මක වන්නේ. එයයි ඔබට වාසියක් වන්නේ. එය ඔබ අවංක ලෙස අවංක දෙයට යෙදිය යුතුයි. අවංක ලෙස ඒ වචන භාවිතා කළ යුතුයි. ඔබ වංක වුණොත් ඔබ වංක වන්නේ ඉදිරි පුද්ගලයාට නෙවෙයි ඔබටම බව ඔබ මතක තබා ගත යුතුයි. හැකිතාක් ඔබගේ වචනේ සෑම විටකම තවත් කෙනෙකුගේ යහපත උදෙසා යොදවා ගැනීමට උත්සාහ කරන්න. සෑම විටකම ඇත්ත කියා සත්‍ය යථාර්ථයේ සමාජගත කරමින් ඇත්ත දේ ඔබ ඉස්මතු කිරීමට උත්සාහ කරන්න. එවිට ඔබට අනිවාර්යෙන් ඒකාන්ත වශයෙන් මත්වන්නේ ජයග්‍රහණයක්. විශේෂයෙන් ව්‍යාපාර ශාස්ත්‍රයේ නැත්නම් අලෙවි කරන ආදී ශේෂයන් වල ඔබ යෙදෙනවා නම් ඔබට බොරු 100ක් කටට එන කාලයක්. ඒ කියන බොරු 100ම අන් අය හොඳින්ම පිළිගන්නා ගතියකුත් තිබෙනවා. ඒ බැවින් ඔබට බොරු විකුණා සල්ලි හම්බ කරගත හැකියි. අවසානයේ ඔබ විකුණා තිබෙන්නේ භාණ්ඩේ නෙමෙයි බොරුවයි. ඒ බොරුවේ ප්‍රතිඵල ඔබට මතු කාලයක අත්විඳින්නට සිද්ධ වෙනවා. එයත් හොඳින් මතක තබා ගන්න. ඒ බැවින් සත්‍ය දේ ඇත්ත දේවල් ඔබට ඇත්ත හැටියට භාවිතා කිරීමට උත්සාහ කරන්න. නැත්නම් ඔබට වරදින්නේ එතන බව හොඳින් මතක තබා ගන්න. මේෂ ලග්නය ඔබට මේ බුධ මාරු සුබ තත්ත්වයකයි නිරූපණය කරන්නේ. කට මුහුණ ආශිත තුවාල වීම හෝ රෑෂ් වැනි තත්ත්වයන්, කුෂ්ඨ වැනි තත්ත්වයන් හට ගැනීමකට ඉඩ තිබෙනවා. එවැනි තත්ත්වයන්ගෙන් තරමක් ප්‍රවේශම් වෙනවා නම් හොඳයි. විදේශගත ඔබගේ ලියකියවිලි හැකියාවල්, ලිවීමේ හැකියාවන් තරමක් වර්ධනය වන කාලයක්. බොහෝ දුරට ඔබ පොතක් ලිවීමට නැත්නම් ගතක් ලිවීමට, කවියක් ලිවීමට, නිසසක් ලිවීමට උත්සාහ කිරීමක් පෙන්වුම් කරනවා. ඔබගේ පාළුව කාංශයේ විඩාව මග හරවා ගැනීමට එවැනි සංනිවේදන ක්‍රමයක් මේෂ ලග්නයේ ඔබ භාවිතා කළාට ගැටලුවක් නැති බවයි පවසන්නට තිබෙන්නේ. වෘෂභ ලග්නයට අදාළව ගත් විට ඔබගේ කේන්ද්‍ර සටහනේ දෙවැන්නාධිපති සහ පස්වැන්නාධිපති ලෙස බුධ ග්‍රහයා ලග්නගත වීමකුයි අප්‍රේල් මාස 25 දින සිද්ධ වුණේ. එම බුධ ග්‍රහයා ජූලි මාස 2 දක්වාම ලග්නේ තැන්පත් වී පවතිනවා. ලග්නේ තුල ගමන් කරනවා. මේ දින 69ක කාලපරාසයේ වෘෂභ ලග්නේ ඔබටත් ඉතාමත්ම හොඳ කාලයක්. මන්ද වෘෂභ ලග්නේ ලග්නාධිපතිගේ මිත්‍රත්වයක් වෘෂභයට සමාන බුධ ග්‍රහයට පවතින බැවින් මෙයින් ඔබට අත්වන්නේ වාසියක්. දෙපැත්තක් තිබෙනවා. ඔබට සිද්ධ වන අවාසිය අප මුලින්ම මතක් කරා නම් අවාසිය වන්නේ ඔබ තරමක් බුද්ධියෙන් තොරව ලාමක බොළඳ තීරණ ගැනීමකට ඉඩ තිබෙනවා. දුරදිග නොබලා ගන්නව සමහර තීරණ නිසා ඔබට යම් පශ්චාත්තාපයක්, තැවීමක් වැනි දෙයකට ඉඩ තිබෙනවා. විශේෂයෙන් දරුවන් සම්බන්ධ කටයුතු වලට ඔබ වැඩිපුර වෙහෙසෙන කාලයක්. අලුත් අධ්‍යාපන කටයුතු ආදිරත් ඔබ තරමක් වැඩිපුර වෙහෙසෙන කාලයක්. බොහෝ දුරට අලුත් දේවල් ඉගෙන ගැනීමට, අධ්‍යයනයට උත්සාහ කිරීමක් පෙන්වුම් කරනවා. එහිදී බොහෝ විට ඔබ sannivedana ආදී මේවලම් භාවිතා කරනවා නම් තවත් කෙනෙකුගේ උපදේශයකට වැඩ කළ යුතුයි. නැත්නම් හරි දේ තෝරා ගැනීමට නොහැකිව තරමක් වැරදි දේවල් ඔබගේ ඔළුව මත කර්මත් තබාගෙන ඒවා ගැන අධ්‍යයනය කිරීමට, ගවේෂණය කිරීමට, ඉගෙන ගැනීමට ඉඩ තිබෙනවා. එබැවින් එයින් ඔබට වන්නේ ඒ යොදවන කාලයේ අපතේ යෑමක්. මේ මාස දෙකක කාලය ඔබ තවත් හොඳ ගුරුවරයෙකුගේ උපදෙස් ගෙන අලුත් දෙයක් ඉගෙන ගන්නව නම් ඉගෙන ගත යුත්තේ. ඊට අමතරව ව්‍යාපාරයෙන් දේවල් කරන වෘෂභ ලග්න කරුවෙක් නම් එහිදී වුණත් ඔබට ඔළුවට එන අදහස් ශනිකව ක්‍රියාත්මක නොකර තවත් කෙනෙක්ගෙන් උපදෙස් ගෙන ඒවා ක්‍රියාත්මක කරනවා නම් බොහෝ දුරට ඔබට දියුණු කරගත හැකි. මන්ද බුධ යනු දෙවැන්නාධිපති හේවත් ධනස්ථාන අධිපති ග්‍රහයයි.
පස්වැන්නාධිපතිත්වයත් බුධ විසින්ම දරන බැවින් ඔබට ආර්ථිකය ඉතාමත්ම ශක්තිමත් කරගත හැකි තත්ත්වයක් මෙහින් පෙන්눔 කරනවා. ඒ ශක්තිමත් කර ගැනීම ඔබගේ බුද්ධිය මතයි තීරණය වන්නේ. ඔබ අනුවන්න දුර්වල මෝඩ තීරණ සමහරට ගැනීමකට ඉඩ තිබෙනවා. එයින් ඔබ වැළැක්විය යුතුයි. එහිදී ඔබට යම් කල්යාණ මිත්‍රයෙක් හරි යහපත් මැදිහත් කරවෙක් ක්‍රියාව ඉදිරියට නැංවීමට යොදවා ගත යුතුයි. ඒ ගැන තරමක් අවධානය සිටින්න. විවාහ ප්‍රේම සම්බන්ධ ආදීදී විශේෂයෙන් වෘෂභ ලග්න කරුවන්ට ඉතාමත් සුබ යෝග ඉදිරි දින 69 කාලය තුල උදා වේවි. තව ඇත්තේ දින 60ක් පමණ කාලයක් ඒ කාලය තුල ඔබට උදා වේවි. අලුත් ප්‍රේම සම්බන්ධතා ගොඩ නැගෙවි. මන්ද ඔබගේ බොහෝ දුරට අන් අය ඔබව තරමක් මධ්‍යස්ථව පිළිගන්නා කාලයක්. ඔබගේ පෙනීම නැත්නම් ඔබගේ බාහිර ඔපේ තරමක් ලාමක වන කාලයක්. ඔබ සාමාන්‍ය රෞද්‍ර පෙනුමක් ඇති කෙනෙක් නම් ඔබගේ ලපටි ලාමක පෙනුමක ඉදිරියේදී පෙනෙන්නට තිබෙන්නේ. ඔබ යම් එම අන්තර්ජාල සමාජ මාධ්‍ය ආදී ඔබගේ ඡායාරූපයක් මුදාහරිනවා නම් අඩු වයසක් තිබෙන ඡායාරූපකය ඔබ මුදාහරින්නේ. එබැවින් සමාජයෙන් ඔබට පෙනෙන්නට පටන් ගන්න ඔබ තරමක මෝරපු නැති තරමක් නොමේරු සහ විශේෂයෙන් ඔබ තරමක මොහු කරා නොගිය චරිතයක් ලෙසයි ඒ අයට කැමති අය ඔබට බොහෝ දුරට ආරාධනා එවාවි. බොහෝ දුරට ඔබ වෘෂභ ලග්නයේ කාන්තාවක් නම් ඔබගේ ඒ තත්ත්වය ඔබගේ විවාහය හෝ ප්‍රේම සම්බන්ධ ආදී සඳහාත් ඒවා සාක්ෂාත් කර ගැනීම සඳහා යොදවා ගත හැකියි. මොනරා පිල්ලි දහන්නේ සෙබඩ කහ සම්බන්ධතා ඇති කර ගැනීමට ඔබත් මේ කාලේ පිල්ලි දහනගෙන නටන කාලයක්. බොහෝ දුරට ඒට හරියන සෙබඩක් නැත්තම් තව කෙනෙක් ප්‍රේමවන්තයෙක් ඔබට මුණ ගැසිය හැකියි. වෘෂභ ලග්නයේ ඔබට ඇති විශේෂ අවස්ථාවක් එය. අලුත් භාෂාවල් ඉගෙන ගැනීම හෝ sannivedana පැත්තට අදාළ ඒ කටයුතු සඳහා සුබයි. බොහෝ දුරට ඔබ ඔබගේ තරමක ආත්මාභිමානය ගැන තරමක වැඩි අභිමානයකින් සිටීමකට ඉඩ තිබෙනවා. එවැනි දේවල් නම් සුබ නැති බවත් මතක තබා ගන්න. මන්ද ඕනට වඩා මතුවීමට ඕනට වඩා Tamanගේ தත්ත්වයේ ලෝකයට පෙන්වීමට උත්සාහ කළොත් ලෝකයේ ඒ පිළිගන්නේ තරමක අමනෝඥ මෝඩ දුර්වල වැඩක් ලෙසයි. එබැවින් ඔබ ඕනට වඩා ඉදිවෙන්නේ නැතුව තරමක් Tamanගේ தත්ත්වය තේරුම්ගෙන ඉදිරි කටයුතු සැලසුම් කරනවා නම් වඩාත් සුබයි. මෙහි ගැටලුකාරී තත්ත්වය යන්නේ සමහර දුර්වල තීරණ සම්බන්ධයෙන් උනත් ඔබ තරමක් දැඩි තීරණකින් එල්බගෙන සිටීමයි. ඔබගේ දශ අනුදශ අනුව ඒ ආකාරයෙන් ගැටලු තීරණ ගන්නා කාලපරාසයක් ඔබ ගත කරනවා නම් හැකිතාක් ඉවසීමෙන්ම තීන්දුව තීරණ ගන්න. මන්ද ඔබ ගන්නා වූ ඔබ දැඩිව එල්බ ගන්නා වූ තීන්දුව තීරණ බොහෝ දුරට ඒ තරම්ම සාර්ථක තීරණ නොවන්නට ඉඩ තිබෙනවා. ඒ ගැන සැලකිල්ලක් දක්වන්න. ඔබ වෘෂභ ලග්නයේ විදේශගත විසිරෙන කෙනෙක් නම් වචන ප්‍රවේශම් කරගන්න. අනුන්ට බොරු කියන කාලයක්, අනුන්ගෙන් බොරු අහන කාලයක්. බොරු අහනවට වඩා ගැටලුව බොරු කීමයි. බොහෝ දුරට ඔබගේ කාර්ය කර ගැනීමට වැඩේ කර ගැනීමට යතරමක වචනයක් වෙනස් කිරීමකට ඉඩ තිබෙනවා. එවැනි තත්ත්වයන් නම් පාලනය කරගන්න සත්‍යවාදීව ජීවත් වන තාක් බුධ ඊ타මාත්ම යහපත්. දෙවැන්නේ යනු ධනස්ස විශේෂයෙන් 12 වෙනිට අදාළව ඒ විදේශගත වී සිටින ඔබට අදාළව දෙවැන්නයි වෘෂභේ ලග්නය වන්නේ. එබැවින් ඔබගේ දෙවැන්නට බුධ මාරුවීමක් ලෙසයි මේ ගත යුත්තේ. වචනයේදී ඔබ හැකිතාක් සත්‍යවාදී දේවල් ප්‍රකාශ කිරීමට උත්සාහ කරන්න. මිථුන ලග්න ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහයා. ලග්නාධිපති සහ හතරවැන්නාධිපති ලෙස බුධ 12 වෙනි තැන්පත් වීමයි මේ කාලේ සිද්ධ වන්නේ. විශේෂයෙන් ඔබට මතක් කළ යුතුයි ඔබ විදේශගත වෙන කෙනෙක් නම් විදේශගත වීම අධිර උත්සාහ කරන කෙනෙක් නම් නැත්නම් විදේශගතව පදිංචි සම්බන්ධයෙන් යම් මේ කාලේ කටයුතු යොදාගෙන තිබෙනවා නම් ඒවා සාර්ථක වීමට අදාළ කාරණා සිද්ධ වේවි. ඒ සම්බන්ධ ලිපි ලේඛන ඔබට සකස් කරමින් ඒවා බාර දීමට මේ කාලේ ඉතාමත්ම හොඳයි. ඉදිරි දින 69 කාල පරිච්ඡේදයේ බොහෝ දුරට ඔබගේ ජයග්‍රාහී දේවල් ක්‍රියාත්මක වන සහ වියහිදම් ආදී දේවල් තරමක් වැඩි වන හේත් ඒවා කෙසේ හෝ පාලනය කර ගැනීමට උත්සාහ කරන කාලයක්. ඔබගේ විශේෂයෙන් ලග්නාධිපති සහ හතරවැන්නාධිපති ලෙස පදිංචි ස්ථාන සම්බන්ධ නැති ගැටලුකාරී තත්ත්වයක් निराකරණය කර ගැනීමට බොහෝ උදව්වක් මෙම බුධ මාරුවෙන් සිද්ධ වේවි. ඒ සුබ තත්ත්වයක්. මුදල් පැත්තේදී හානි වීමකුත් පෙන්눔 කරනවා. එක එක්කෙනාගේ වචන වලට හසු වී ඔබ මුදල් හානි කර ගැනීමක්, මුදල් පරිත්‍යාග කිරීමක් වැනි දෙයකටත් මේ කාලේ පෙළඹීමකට ඉඩ තිබෙනවා. එයින් ප්‍රවේශම් වන්න ඔබට ඒ උදව් දෙන අය, උපදෙස් දෙන අය, නැත්නම් ඔබගෙන් මුදල් ඉල්ලන අය, සැබෑම අය දැන තරමක් විමර්ශනශීලීව සොයා බලන්න. බොහෝ දුරට ඔබගේ ගෙදර දොර පවතින යම් අඩුපාඩු निराකරණය කර ගැනීම, තාක්ෂණික මෙවලම් නැත්නම් ඉලෙක්ට්‍රොනික, බොහෝ දුරට ඒ විදුලි සෝපාන්, විදුලි සම්බන්ධ ඇති උපාංග මෙවලම් ආදී අලුත් වැඩියා කිරීම, ඒවායේ ඇති ගැටලු निराකරණය කර ගැනීම වැනි දේටත් ඉදිරියේදී උත්සාහ කරાવી ඒවටත් සුබයි. ඕනම මිථුන ලග්න කරුවෙක් ඔබගේ પાස්පෝර්ට් ආදී දේවල් ඒ විදේශගත වීම ආදී අදාළ ලිපි ලේඛන සකස් කර ගැනීමට මේ කාලේ උත්සාහ කරනවා නම් වඩාත් යහපත් බවයි පවසන්නට තිබෙන්නේ. බොහෝ දුරට ඔබ ව්‍යාපාර වැනි දේවල් කරන මිථුන ලග්න කරුවෙක් නම් ඔබට ව්‍යාපාරය දියුණු කර ගැනීම උදෙසා යම් භාෂාමය පැත්තෙන්
sannivedana පැත්තෙන් අවශ්‍ය වන උදව්වක් උපකාරයක්ද මේ බුද මාරුව සමග ලැබෙන්නට පටන් ගනිවි. ඔබම උනන්දුවෙන් ඒවා සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරાવી. ඒ උත්සාහ කරන්න. විදේශගත වී සිටින මිතුන් ලග්න කරවෙක් නම් ඔබ තරමක් අමනෝඥ, මෝඩ, දුර්වල තීරණ ගැනීමකට ඉඩ තිබෙනවා. අවශ්‍ය අය ඈත් කිරීමකටත් අනවශ්‍යයි ලං කර ගැනීමකටත් ඉඩ තිබෙනවා. අනවශ්‍යයෙන් තරමක් ප්‍රවේශම් වන්න. අවශ්‍ය අයගෙන් සහ ඔබට අවංකව උදව් උපකාර කරන අයගෙන් ඔබ මේ කාලේ උපදෙස්ගෙන ඔබගේ ඉදිරිය සම්බන්ධයෙන් සැලසුම් සකස් කළ යුත්තේ. ඔබගේ පියා කරන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔබට අසතුටක්පත් වීමකට ඉඩ තිබෙනවා. අසතුටටපත් වීමකට ඉඩ තිබෙනවා. බොහෝ දුරට ඔබ සම්බන්ධයෙන් ගන්නා වූ යම් තීරණයක් විය හැකි. එය තරමක් නොගත යුතු තීරණයක් ලෙස ඔබ දකින්නට ඉඩ තිබෙනවා. ඒවායේදී ඉවසීමෙන් කටයුතු කරන්න. විදේශගත ප්‍රාථමික අධ්‍යාපන කටයුතු ආදී ආරම්භ කිරීමටත් හොඳයි. බොහෝ දුරට ඔබට වයස 12ට 13ට අඩු දරුවෙක් විදේශගත කිරීම හෝ විදේශගත අධ්‍යාපන රටාවක් අලුත් අධ්‍යාපනයක් ලබා දීමට මිතුන ලග්නයේ ඔබ උත්සාහ කරනවා නම් ඒ සඳහා ඉතාමත්ම යහපත් තත්ත්වයක් මෙම බුධ මාරුව සමග බුධ වෘෂභයේ ගමන් කරන කාල පරිච්ඡේදය තුළ ඔබට ඉෂ්ට කරගත හැකියි. කටක ලග්නයට අදාළව ගතීට බුධ යන්නේ 11 වෙනිටයි. 10 වෙනිනේ ගමන් කළ බුධ ඔබගේ කේන්ද්‍ර සටහනට අනුව 12 වෙනි අධිපතිත්වයේ සහ 3 වෙනි අධිපතිත්වයේ දරන බුධ 11 වෙනිට මාරු වීමක් මෙම අප්‍රේල් මාස 25 දින සිද්ධ වුණා. ජූලි මාස 2 දක්වා පවතින දින 69ක කාල පරිච්ඡේදය තුළ කටක ලග්නයේ ඔබටත් මේ බුධගේ මාරුව ඉතාමත් වැදගත්. විශේෂයෙන් ඔබගේ ආදායම් මාර්ග සම්බන්ධයෙන් අලුත් වෙනස් වූ තරමක් නිර්මාණශීලී වූ ආදායම් මාර්ග විවර වීමක් මෙයින් පිළිඹ වනවා. බොහෝ දුරට ඔබට හොඳ යහළු මිත්‍රාදීන් මුණ ගැසෙවි. කොහොම නමුත් ඒ අය සමහර විට තරමක අනුවන දුර්වල තීරණ ගන්න අයත් විය හැකි. එබැවින් ගෙඩි පිටින් මේ අයගේ වචන උකහා ගැනීම සුබ නැහැ. කොහොම නමුත් ඔබට වැඩිපුර මිතුරු සංගම් සහ සහසම්බන්ධතා පිරිස් සමග ගොඩනගා ගන්නා කාලයක්. ඒ සම්බන්ධයෙන් පිළිඹුවක් මෙම වෘෂභ රාශිගත වීම බුධගේ වෘෂභ රාශිගත වීමෙන් කියවෙනවා. අලුත් ව්‍යාපාරයක් අලුත් කටයුත්තක් අතගැසීමකටත් ඉදිරියේදී ඉඩ තිබෙනවා. බොහෝ දුරට දැනටත් ඒ සම්බන්ධයෙන් කරුණු කාරණා යොදවාගෙන යනවා විය හැකි. විශේෂයෙන් මේ මැයි මාසයේ සඳහා වඩාත් හොඳයි. ඔබගේ ඒ දියුණුවට අදාළ ඉදිරි ගමනට අදාළ ඇති බාධාවන් වළක්වාගෙන ඉදිරියට යා හැකි තත්ත්වයක් සහ විශේෂයෙන් ධන දාන්න පැත්තෙන් සාර්ථක වේ හැකි තත්ත්වයක් මෙම බුධ මාරුව සමග ඔබට අදාළව පෙන්වෙන්නට තිබෙනවා. එබැවින් ඒවා ක්‍රියාත්මක කරන්න. දරුවන්ට නම් අපලයි. දරුවන් ගැන ඔබ සොයා බලන ගති අඩුයි. දරුවන් සම්බන්ධ නැති උනන්දු තරමක් අඩුවන කාලයක්. දරුවන් ලෙඩවීම බහුලයි. අප්‍රේල් මාස 25 සිට මැයි මාස සමාන ජූලි මාස 2 දක්වා මේ මාස දෙකකම කාලය ඔබගේ අවධානයෙන් ඔබගේ දරුවාව ගිලිහෙන කාලයක්. ඒ හේතුවෙන් දරුවා කරන්නේ මොනවද කියන්නේ මොනවද කල්පනාව නැතිවීමකට ඉඩ තිබෙනවා. කන බොන දෑ සහ දරුවාගේ ඇතුළාන්තයේ කළ යුතු දෑ සම්බන්ධයෙන් තරමක් සොයා බලා වැඩ කළ යුතු කාලයක්. විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් මතක් කළ යුතුයි. ඔබ විදේශගත විසින්න කටක ලග්න කරුවෙක් නම් හෝ කාර්යයක් නම් ඔබගේ උනත් රැකී ආරක්ෂාදී සම්බන්ධ ස්ථාවරත්වයක් ඉදිරියේදී ගොඩ නැගෙවි. යම් පවතින ගැටලුකාරී තත්ත්වයන් බොහෝමයක් මේ අප්‍රේල් මැයි මාසයේ මැද පමණ සිට නිම වීමට ඒවා ඉවර වීමට අදාළ කාරණා සෑදේවි. ඒවායි පදිංචි හෝ වෙනස් රටකට මාරු වීමක් වැනි දෙයකට අදාළව ඔබ යම් උත්සාහයක් දරනවා නම් ඒ සඳහා මේ මාස දෙක සුබයි. දැනට ඒ සම්බන්ධයෙන් යොදාගෙන ඇති කටයුතු නැත්නම් ඒ පාර්සල් ආදී දේවල් යොදාගෙන ඇති දේවල් සුරැකිව තබා ගන්න. මුදල් ඉතිරි කිරීම ආදී කටයුතු සඳහාත් කටක ලග්න කරුණට අදාළව මේ කාලය හොඳයි. යම් හදිසි ධනලාභයක් හදිසි මුදල් අවශ්‍යතාවයක් ඉෂ්ට කරගත හැකි තත්ත්වයකුත් ඉදිරි මාස දෙකක කාලය තුල ක්‍රියාත්මකයි. ලොතරැයි වාසනාව වැනි දෙයටත් මේ තරමක් උදව්වක්. එහිදී නම් ලොතරැයි වාසනාව Tamanගේ උපන් ග්‍රහචාරය අනුව ක්‍රියාත්මක වන තත්ත්වයක්. ලොතරැයි යනු නම් සාප එකතු කර ඔබට ඇඟට පැටවීමක් වැනි දෙයක්. එබැවින් ඒවායේ වාසනාව බලාපොරොත්තු වනට වඩා Taman විසින් යමක් උපයාසප්පයගෙන අලුත් ව්‍යාපාර අලුත් දේවල් ආරම්භ කරගෙන තමන්ටම වූ පදනමකින් ඉදිරියට යෑමට උත්සාහ කරනවා නම් වඩාත් හොඳයි. සිංහ ලග්නයට අදාළව ගත්තට 11 වෙනි අධිපති සහ 2 වෙනි අධිපති ලෙස බුධ 10 වෙනිට ගෝචර වීමක් අප්‍රේල් මාස 26 දින 25 දින සිද්ධ වෙනවා. විශේෂයෙන් මෙම බුධගේ මාරුව දින 69ක් එක දිගට 10 වෙනිනේ තන්පත් වී පවතින ඔබගේ 10 වෙනිටයි බුධගේ මාරුව සිද්ධ වන්නේ. 10 වෙනි යනු රැකී ආරක්ෂා සහ ප්‍රසිද්ධිය කීර්තිය කැපිපෙනීම ඉස්මතුවීම ආදී අදාළ ඒ භාවය ඒ ආශ්‍රයෙන් ඒ අංශයෙන් නැත්නම් බුධගේට අදාළ ඒ කාරකත්වයේ යෙදෙන ඒ කාරකත්වයට අදාළ වෘතීන් ආදී යෙදෙන ඔබට මේ ඊටමත් සුබ ග්‍රහ මාරුවක්. sannivedana IT තාක්ෂණික කටයුතු භාෂා වචන භාවිතා කරමින් කරන යම රැකී ආරක්ෂා ආදී ශේෂ්ත්‍රයන්ට මේ ඊටමත්ම සුබ තත්ත්වයක් ඔබගේ ඒ රැකී ආරක්ෂා අවස්ථා උදා වීමක් මෙහිදී පෙනෙන්නට තිබෙනවා. ඒවායේ යම් ප්‍රගතියකටපත් වීමක් තැනකට පැමිණීමක් ආර්ථික පැත්තෙන් ශක්තිමත් වීමකුත් මේ බුධ 4 වෙනිනේ ගෝචර වන ඒ දින 69 කාලය තුල ඔබට භුක්ති විඳින්නට තිබෙනවා.
ඒ සුබ තත්ත්වයක්. විශේෂයෙන් IT හෝ sannivedana ආදී ශාස්ත්‍රයන්ට අදාළ ඔබ වෘත්තියක යෙදෙනවා නම් නැත්නම් එවැනි වෘත්තියක් ඔබ අපේක්ෂාවෙන් සිටිනවා නම් ඔබට බලාපොරොත්තුවක් ලැබිය හැකි කාලයක්. ඊට අමතරව ඒ ශාස්ත්‍රයෙන් ඔබගේ නම කියවීමකුත් පෙනෙන්නට තිබෙනවා. ඔබ යම් තාක්ෂණික යොදාගෙන අධිතාක්ෂණික කටයුතු ආදීන් ජාත්‍යන්තර මාධ්‍යයට නැත්නම් ජාත්‍යන්තර වෙළඳපොළට යම් උත්සාහ කරන චරිතයක් නම් ඒ සඳහාත් මෙහිදී හොඳ අවකාශ ලැබෙවි උත්සාහ කරන්න. රැකිරක්ෂා ආදීන් ප්‍රගතියකුත් සහ කැපිපෙනීමක් ඉස්මතු වීමකුත් මෙහි අභ්‍යන්තරයේ පෙනෙන්නට තිබෙනවා. ඔබගේ ආඩම්බරකාර යාළුවෝ නිසා නම් ඔබට තරමක අමාරුවක් වැටීමක් පෙනෙන්නට තිබෙනවා. ඒවයින් ප්‍රවේශම් වන්න ආඩම්බරකාර යාළුවන්ගේ උද්දච්චකම් නඩත්තු කිරීමට ඔබගෙන් යමක් මුදලක් ඉල්ලා සිටීමක් නැත්නම් ඔබගෙන් යම් කැපකිරීමට ඔබ ඉදිරිපත් වීමකට ඉඩ තිබෙනවා. හැල්ලුවට ලක් වී තමන්ගේ තත්ත්වය හානි කරගෙන සිටින තරමක් ආඩම්බරකාර යහළුවන් ඔබගෙන් යමක් ඉල්ලා සිටීමකට ඉඩ තිබෙනවා. ඒ අයගෙන් තරමක් ප්‍රවේශම් වන්න මන්ද බොහෝ දුරට ඔබව බලන ලව්වක් කොස්සට බාවා ගැනීම කෙන දෙකට යොදවා ගැනීමකට ඉඩ ඇත්තේ. ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම විදේශගත වී සිටින සිංහ ලග්නකරුවෙක් නම් ඒ තත්ත්වයන් ගැන වැඩිපුර සැලකිලිමත් විය යුතුයි. ඔබට එවන් වූ ආරාධනා බොහෝමයක් ලැබෙන්නට ඉඩ තිබෙනවා. දරුවන්ට නම් තරමක රෝගී වීමක් අසනීප වීමක් මෙහි පිළිඹුවක් ලෙස පෙනෙන්නට තිබෙනවා. ඔබගේ පියා සමග නම් සුළුසුළු වාද විවාද ආදියට පැටලෙවි. පියා ඔබට වැඩිපුර උපදෙස් දෙන කාලයක්. බොහෝ දුරට මවුනන් නිහඬව සිටීවි. එහෙත් පියා ඔබගේ කටයුතු සම්බන්ධයෙන් තරමක් ඉදිරි දින කිහිපය තුළ වැඩිපුර ඇඟිලි ගසා බලාවි. කැමැත්තෙන් පියාවත් තරහා කරගන්නේ නැතුව සියල්ල මනාපෙන් කරගැනීමට සිංහ ලග්නයේ ඔබ දක්ෂ විය යුතුයි. එවිටයි ඔබගේ ජයග්‍රහණයෙන් සියල්ල අත්වන්නේ. විශේෂයෙන් මෙය ඔබගේ යම් විනෝදාත්මක කලාකාමී කටයුතු සහ ඔබ කරන යම් ඉගෙනීම් අධ්‍යාපන ආදී කටයුතු සම්බන්ධයෙන් උනත් ඉතාමත්ම යහපත් කාලයක්. ඒවත් එළියට මතු කරගත හැකි ඒවයිනුත් අලුත් ගමනක් යා හැකි කාලයක්. ඒ සියල්ල සුබ පැත්තරයි තිබෙන්නේ. සිංහ ලග්නයේ ඔබ ඒ යහපත් දේවල් මතු කරගෙන අයහපත් දේවල් යට කරගෙන මෙම බුදගේ වක්‍රයෙන් නිවෘත්ත වීම ආදී කාල පරාසය තුල ඔබගේ ඉලක්ක අරමුණු සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරනවා නම් වඩාත් යහපත්. කන්‍යා ලග්නයේ කන්‍යා ලග්නයට අදාළව ගත්තට ලග්නාධිපති ලෙස මෙතෙක්කල් 8 වෙනිනේ ගමන් කළ බුධ අප්‍රේල් මාස 26 දින 9 වෙනිට ගෝචර වීමක් සිද්ධ වෙනවා. ඔබගේ ලග්නාධිපති සහ 10 වෙනි අධිපතිත්වයේ බුධ විසින් දරනවා. කන්‍යා ලග්නයේ ඔබ විශේෂයෙන් වචන ප්‍රවේශම් කරගත යුතු කාලයක්. ආඩම්බරකාර උද්දච්ච වචන ඔබගේ කටින් පිටවන කාලයක්. ඒ හේතුවෙන්ම ඔබට යම් පශ්චාත්තාපයෙන් පසුතැවීම් ආදී සිද්ධ විය හැකියි. ඔබගේ නම්බුව ගෞරවය ඔබගේ තාන්නමාන ආරක්ෂා කර ගැනීමට යම් වෙරදරන ගතියක් ඔබගේ වචන වැඩිපුර භාවිත කරන ගතියකුයි පෙනෙන්නට තිබෙන්නේ. නිතර ඔබ යම් ලිපි ලේඛන ආදී රසාන්තභාවි එය නැවත දෙපාරක් සිතන්නට අදාළ කාරණා සිද්ධ වේවි. මන්ද මෙහිදී බුධ වක්‍ර වීමක් නිවෘත වීමක් දෙකම සිද්ධ වෙනවා. එනම් බුධ ඍජු ගමන සහ ආපසු ගමන දෙකම සිද්ධ වෙනවා. එවිට සිද්ධ වන්නේ ඔබ වචන පැවසීම් සහ ආපසු වචන ඉල්ලා අස්කර ගැනීම වැනි දේවල් සිද්ධ වීමයි. එබැවින් කෙනෙකුට වචනයක් දෙනවා නම් විශේෂයෙන් මේ බුධ ඉදිරි ගත කරන කාල පරාසය තුළ ඔබ ප්‍රවේශයෙන් ඒ වචන ලබා දිය යුතුයි. සුන්දර හිත හැදෙන අන් අයගේ මන පිනවන වචන පමණක් ප්‍රකාශ නොකිරීමට වග බලා ගත යුතුයි. Tamanගේ සැබෑ හරි නිවැරදි ප්‍රතිපත්තිය එළිදැක්වීමට උත්සාහ කළ යුතුයි. නැත්නම් ඔබට ඇත්තේ අප්‍රසාදයටපත් වීමක්, අගෞරවයටපත් වීමක්. රැකිරක්ෂා ආදී සම්බන්ධයෙන් බොහෝ දුරට ඔබට ප්‍රගතියක් ප්‍රසිද්ධියක් ලැබීමට අදාළ සහ වෘත්තීය පැත්තේදී ඔබ කරපු යම් රාජකාරියක් සම්බන්ධයෙන් යම් නම කියවීමක් ප්‍රසිද්ධියක් වෙන දෙයක් අත්පත් කර ගැනීමකටත් අවස්ථාවක් තිබෙනවා. එහෙත් එය සීමා වනවා ඔබගේ කලකිරියාම් සහ වචන භාවිතයන් මත. බොහෝ දුරට ඔබ ලාමක බොළඳ වැඩත් ගැනීමකට තීරණ ගැනීමකටත් ඉඩ දෙන බැවින් ওই දෙක හරියට සමපාතව ගත යුතුයි. ඔබ විදේශගත වී සිටින කන්‍යා ලග්නකරුවෙක් නම් විශේෂයෙන් IT sannivedana හෝ තාක්ෂණික ආදී හෝ භාෂා ආදී සම්බන්ධය කරන යම් ඒ වෘත්තීන් කටයුතු ආදී ඉතාමත්ම හොඳයි. එවැනි වෘත්තීන් අවස්ථාවත් ඔබට විවරණ කාලයක්. ඔබ මොන වෘත්තියක යෙදුනත් ඔබගේ sannivedana හැකියාවක් තරමක් වර්ධනය වන කාලයක්. ඔබගෙන් බොහෝ අය උපදෙස් ගැනීමට පෙළඹෙන කාලයක්. ඒ අයටත් උපදෙස් දීගෙන ඔබගේ ගමන සාර්ථක කරගෙන යනවා නම් වඩාත් හොඳයි. උසස් අධ්‍යාපන කටයුතු වල යෙදෙන ඔබ කන්‍යා ලග්නකරුවෙක් නම් බොහෝ දුරට එහි භාෂාමය පැත්ත නැත්නම් එහි ඇති අඩුපාඩු සුළු ඔබගේ ඉතුරු කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය වන අඩුපාඩු නිවැරදි කර ගැනීමට උත්සාහ කරાવી. ඒ ඊටමත්ම සුබ තත්ත්වයක්. විශේෂයෙන් අලුත් අධ්‍යාපන කටයුතු ආදී ආරම්භ කිරීමට හොඳයි. මෙහිදී ඔබ හොඳින් තේරුම් ගත යුතුයි. ඔබ යෙදෙන ඔබ උසස් අධ්‍යාපනයක නැත්නම් කුමක් හෝ උපාධියක යෙදෙනවා නම් ඒ උපාධියකට අවශ්‍ය කරන පල්ලෙහා ප්‍රාථමික අධ්‍යාපන කටයුත්තක්. ඒ භාෂාමය නැත්නම් IT දැනුමක් ලබා ගැනීමට තාක්ෂණික දැනුමක් ලබා ගැනීමට අදාළ සුළු පාඨමාලා හැදෑරීම ආදී දේවල්වලට ඔබ පෙළඹෙවි. ඒවට ඉතාමතු මේ කාලේ හොඳයි. කැමැත්තෙන්ම ඒවා සිද්ධ කරගත හැකි සහ ඔබට යහපත් ආකාරයෙන් ඒවා මට සිලුටුව සුබ ආකාරයෙන් ඉෂ්ට කරගත හැකියි.
හොඳ ප්‍රසිද්ධියකටපත් වීමක් තිබෙනවා. මෙහි දෙපැත්තක් තිබෙනවා. වචන නිසායි ප්‍රසිද්ධියත් නැතිවීමකටත් ඉඩ තිබෙන බැවින් ප්‍රසිද්ධිය බලාපොරොත්තු නොවි තරමක් Tamanගේ උඩඟුකම පාලනය කරගෙන මධ්‍යස්ථව තීරණයක් ගන්න නැත්නම් ඔබට වැරදීමකටත් ඇති ඉඩකඩ වැඩි. දරුපල සම්බන්ධ යහපත් ප්‍රතිඵල ලැබෙන්නට තිබෙනවා. විශේෂයෙන් ඉදිරි මාසිකමාරක කාලය තුල ඔබගේ දරුවෙක් සම්බන්ධ සුබ ආරංචියක් එවැනි බලාපොරොත්තුක සිටින කෙනෙක් නම් ඒ සම්බන්ධයෙන් යහපත් ආරංචියක් ලැබෙන්නටත් කාරණා යෙදේවි. ඒ සඳහා වැඩිපුර බලපාන්නේ ඔබගේ උපන් ග්‍රහචාරයේ ස්වභාවය බවත් මතක් කරගත යුතුයි. සමස්තයක් ලෙස කන්‍යා ලග්නයේ සෑමටම මිශ්‍ර ප්‍රතිඵලදායී තත්ත්වයක මේ බුධගේ වක්‍ර වීම සහ නිවෘත්ති වීම හමුවේ තිබෙන්නේ. එහෙත් බුධ මිත්‍ර රාශියක යාම නිසා මෙහි සුබ ප්‍රතිඵල ඔබට වැඩිපුර අත්පත් කරගත හැකියි. අධ්‍යාපන ක්ෂේත්‍රයේදී ඒ සුබ තත්ත්වයන් වැඩි බවත් මතක තබා ගන්න. තුලා ලග්නය. තුලා ලග්නයට අදාළව ගත විට ඔබගේ 9 වෙනි අධිපති සහ 12 වෙනි අධිපති ලෙස බුධ 8 වෙනිට ගෝචර වීමක් සිද්ධ වෙනවා. 8 වෙනියේ බුධ දින 69ක කාලයක්. ජූලි මාස 2 දක්වා කාලයේ තැන්පත් වී පවතිනවා. විශේෂයෙන් ලග්නාධිපතිගේ මිත්‍රයෙක් ලෙස බුධ 8 වෙනියේ ගෝචර වීම දෙපැත්තක් ඔබට නිරූපණය කරනවා. 12 වෙනි අධිපති ලෙස 8 වෙනියේ ගෝචර වීම විමලා නම් වූ විපරීත රාජයෝගයේ උදා කිරීමක්. 9 වෙනි අධිපති ලෙස 8 වෙනියේ ගෝචර වීම ඔබට ආධ්‍යාත්මික පැත්තට දාලා ආගමික පැත්තට දාලා තරමක සුබදායි ආකල්ප සුබදායි තත්ත්වයන් මතුවීමට අදාළ කාරණාවක්. මෙහිදී ඔබට හොඳ ප්‍රියමනාප බණක් අසන්නට ලැබේවි. විශේෂයෙන් ඔබගේ ගැඹුරු ආධ්‍යාත්මය දියුණු කර ගැනීමට ඉතාමත්ම හොඳ පිටුවහලක් බුධගේ 12 වෙනියේ ගෝචර බුධගේ 8 වෙනියේ ගෝචර වීමෙන් සිද්ධ වේවි. තව පැත්තකින් গুপ্ত පැත්තට අදාළ යම් යම් සම්බන්ධතා ගොඩනගා ගැනීමටත් තුලා ලග්නය ඔබට ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක්. මළගේ ප්‍රාණකාරීන් හෝ තරමක් গুপ্ত ආකාරයේ ඔබට බලපෑම් කරන යම් අංශ ඒවා තිබෙනවා නම් ඒවාට හොඳයි. ඒවායින් යම් උදව්වක් උපකාරයක් ලබා ගත හැකි කාලයක්. එහෙත් ඒවා නම් හීන් සිවුරේ තරමක් කල්පනාකාරීව අත දෙවිය යුතුයි. නැත්නම් වැරදීමටත් ඇති ඉඩකඩ වැඩි. රැවටීම් ආදී නිසා ඔබගේ මනෝභාවයෙන් හටගන්න යම් මානසික ගැටලුත් මේ අස්සේම ක්‍රියාත්මක විය හැකි. එසේ වුණොත් ඔබට වන්නේ වැරදීමක්. මෙහිදී ඔබ තරමක් පරිශ්‍රණශීලී පැත්තකට අදාළ গুপ্ত පැත්තට අදාළ හෝ තරමක් වෛද්‍යමය පැත්තට අදාළ ඒ තාක්ෂණික ආදී විශේෂයෙන් සියුම් තාක්ෂණික ආදී ශාස්ත්‍රයන්ට අදාළ කටයුතු වල යෙදෙනවා නම් ඊට අදාළ අධ්‍යාපන කටයුතු ආදී යෙදෙනවා නම් ඔබට අලුත් අදහස් මතුවෙන කාලයක්. ඔබගේ ඒ අලුත් අදහස් මගින් රටට ලෝකයට යමක් කළ හැකි බොහෝ දුරට මෙතෙක්කල් සොයා නොගත් සමහර දේවල් සොයා ගැනීමට ඔබගේ සිත යටිහිත පෙළඹෙන කාලයක්. ඒ සඳහා විශ්වය විසින් ඔබට යම් ඉඩ අවකාශ සාදා දෙන කාලයක්. ඒ සඳහා වූ අපසිරේ විශ්වය විසින් ඔබට මතු කර දේවි. බුද්ධ යන බුද්ධියට කාරකයයි. එහිදී හොඳින් මතක තබා ගත යුතු බුද්ධියේ මතුවීම යනු ප්‍රඥාව හීන වීමක්. ප්‍රඥාව අමතක වී ප්‍රඥාව ගිලිහි යනවා. එබැවින් ප්‍රඥාව ගිලෙන්නට නොදී බුද්ධිය මතු කරගත යුතුයි. නැත්නම් බුද්ධියට ඔබ වහල් වී තර්ක විතර්ක ආදියට මැදිහත් වී අවසානයේ ඔබගේ මානසික මට්ටම කඩා වැටීමකටත් මෙයම හේතුවක් වන්නට ඉඩ තිබෙනවා. එබැවින් ඔබ යමක් සොයාගත්තොත් ඔබ අලුත් පරිශ්‍රණයක් කළොත් රට ලෝකය ගැන වුණත් අනිත් අය නොකළ දෙයක් ඔබ ඉදිරියේදී කරන්නට ඉඩ තිබෙනවා. ඒ නොකළ දේවල් කළාට එයින් ඕනට වඩා උද්දාමයටපත් වීම සුබ නැති බව මතක තබා ගන්න. එහිදී ප්‍රඥාව හීන වී ඔබගේ බුද්ධිය මතුවී ඔබට යම් මනසට පීඩා ඇති විය හැකියි. හොඳින් මතක තබා ගන්න. අදෘශ්‍යමාන පැත්තට දාලා ආක්‍රමණයන්ද එහිදීම ඇලි ගැලි එකතු වී ඔබ ආක්‍රමණය කිරීමකටත් ඉඩ තිබෙනවා. විදේශගත වීම ආදීද ඔබ විශේෂයෙන් උසස් අධ්‍යාපන කටයුතු ආදීට විදේශගත වෙනවා නම් ඔබට ඉතාමත්ම හොඳයි. ඒ කටයුතු ඉදිරි මේ මාස දෙකක කාලේ සාර්ථක වීමට ඉඩකඩ වැඩි. එබැවින් ඒ උසස් අධ්‍යාපන කටයුතු ආදීට ඔබ විදේශගත වෙනවා නම් ඊට අදාළ ලිපි ලේඛන සකස් කිරීම ආදීට මේ කාලේ යොදාගත්තට ගැටලුවක් නැති බවයි පවසන්නට තිබෙන්නේ. ගෙදර දොර සුළු අලුත් ඇඩියාවක් සමහර විට විදුලි බල්බ නැත්නම් විදුලියට අදාළ යම් කිසි යන්ත්‍ර මෙවලම් ආදී දේවල් සකස් කිරීමක් නැත්නම් ඔබගේ විදුලි අවශ්‍යතා සපුරා ගැනීමට යම් උත්සාහ කිරීමක් තුල ලග්න කරුවන් තුල දක්නට ලැබෙනවා. ඒ සඳහා ඔබ වැඩි වෙහෙසක් මූලික වෙහෙසක් දරා කටයුතු කරાવી. ඔබගේ දරුවන් තරමක් අනුවන වැඩ කරන කාලයක්. දරුවන් කරන වැඩ ගැන සැලකිල්ලෙන් සිටින්න. බොහෝ දුරට අනුන්ගේ මතයට අනුන්ට ඇබ්බැහි වීම ආදීදී දරුවන් ප්‍රවේශම් කරගන්න. විශේෂයෙන් තරුණ දරුවන් ඔබට සිටිනවා නම් ඒ අයගේ ආශ්‍රය කරන අය ගැන සොයා බලන්න. මන්ද ඒ අය රැවටීම් ආදියට අසුවන ලක්වන කාලයක්. ඒ ගැන සරමක් සෙවිල්ලෙන් සිටිය යුතුයි. කොහොම නමුත් ඔබ විශේෂයෙන් අධ්‍යාපන කටයුතු හෝ යම් රට ලෝකයේ ගැන තරමක් විමර්ශනශීලී අධ්‍යයනයක යෙදෙන කෙනෙක් නම් ඔබට වෙනස් ආකාරයේ වූ හොඳ සුබ අදහස් පහළ වේ. විශේෂයෙන් ආධ්‍යාත්මික අංශය ඔබට නම් ආධ්‍යාත්මික අංශයට අදාළ ගැඹුරු චිත්ත චෛතසිකයන් පහළ වීමකටත් මේ කාලයේ කාරණා යෙදේවි. ඒ ඊටමත්ව සුබ තත්ත්වයක් ලෙස ගත හැකි. ව්‍යාපාර ආදී නම් තරමක සතුරු කරදරයක් බාධාවක් මතුවීමකට ඉඩ තිබෙනවා. බොහෝ දුරට ව්‍යාපාර ආදීදී ඔබට බොරුකාරයෙකුට වංචනිකයෙකුට රැවටීමක් නැත්නම් ඔබ කෙනෙකුට බොරුවක් කිරීමක් වෙන දෙයක් සිදු කිරීමටත් ඉඩ තිබෙනවා. ඒ ගැන සැලකිලිමත් වන්න.
රැකියා ශේත්‍රයේදී ඔබට තරමක් දුර්වල වූ තරමක් බුද්ධිමත් නො වූ ලාමක බොළඳ නැත්නම් ප්‍රායෝගික තලයේ ජීවත් නොවන මහ පොළොවේ ජීවත් නොවන චරිත වැඩිපුර මුණ ගැසෙන කාලයක් බැවින් ආශ්‍රය කරන අය ගැන තරමක් සෙවිල්ලෙන් සැලකිල්ලෙන් ඔබ කටයුතු කළ යුතුයි. මේ මාස දෙකට පමණක් වළංගු තත්ත්වයක් බව හොඳින් මතක තබා ගන්න. වෘශ්චික ලග්නයට අදාළව ගත් විට ඔබගේ කේන්ද්‍ර සටහනේ 8 වැන්නාධිපති සහ 11 වැන්නාධිපතිත්වය බුධ විසින් දරන්නේ බුධ 7 වෙනිට ගෝචර වීමකුයි මෙහිදී සිද්ධ වන්නේ. බුධ 7 වෙන්නේ දින 69ක කාලයක් ගමන් කරන තත්ත්වයක් තුල වෘශ්චික ලග්නයේ ලග්නාධිපති කියන සතුරු බවක් දක්වන බුධ විසින් ඔබට දක්වන්නේ නම් තරමක මිතුරු බවක්. මන්ද ඔබගේ 7 වෙනිට එනම් ලග්නයෙන් 7 වෙනිට බුධ ගෝචර වීම යනු විශේෂයෙන් ඔබගේ බුද්ධිය සම්බන්ධයෙන් ඇති යම් පැටලුණු තැන් ලෙහා ගැනීමට මේ හොඳම කාලයක්. මන්ද බුධ විසින් ඔබට නිතරම සිද්ධ කරන්නේ විකෘති බුද්ධි තත්ත්වයන් නැති කිරීමක්. බුධ ඔබගෙන් ඈත් වෙන තරමට ඔබට වාසී. මන්ද ඔබ සාමාන්‍ය ප්‍රඥාවන්ත සහ තරමක් ඍජු තීරණ ගන්නා චරිත. එහෙත් බුධ විසින් කරන්නේ ඒ ඍජු තීරණ වලට යම් බලපෑම් ඇති කිරීමක්. මන්ද සතුරු භාවය නිරූපණය කරන්නේ ඒ. එබැවින් බුධ ඔබගෙන් ඈත් වීමකුයි මේ 7 වෙනි ගෝචර වීම පෙන්눔 කරන්නේ. ඈත් වීමම ඔබට හොඳයි. එනම් ඔබගේ ජයග්‍රාහී දේවල් යම් බලාපොරොත්තු සහගත දේවල් ඉෂ්ට කරගත හැකි යහපත් කාලයක් මේ දින 29ක කාලය දින 69ක කාලය තුර පෙන්눔 කරනවා. කොහොම නමුත් 11 සන්නාධිපතිත්වයත් බුද්ධ විසින් දරන තත්ත්වයක් තුල හවුල්කරුවන්ගෙන් නම් ඔබ ප්‍රවේශම් විය යුතුයි. කපටි හවුල්කරුවන් දෙන නොමනා අදහස් නිසා අමාරු වැටීමකටත් ඉඩ තිබෙනවා. බොහෝ දුරට යම් ලාමක බොළඳ අදහස් ඇති හවුල්කරුවන් ඔබට මුණ ගැසීමකට ඉඩ තිබෙනවා. එබැවින් ඔබ තරමක් ඍජු තීරණ ගත යුතුයි. හවුල්කරුවන්ගෙන් ඈත් වී තමන් ගන්නා වූ ස්වාධීන තීරණ මතයි ඔබගේ ඉදිරි ගමන සැලසුම් කළ යුත්තේ. ඒ හොඳින් වෘශ්චික ලග්නය ඔබ මතක තබා ගන්න. මේ හොඳින් තේරුම් බේරුම් කරගන්න. රැකී ආරක්ෂා ශේත්‍රයේදී ඔබට විශේෂයෙන් ඉතාමත්ම ඉහළට යෑමක් පෙන්눔 කරන කාලයක් සහ ඉහළ උසස් අය ඔබගෙන් උපදෙස් ලබා ගන්නා කාලයක්. IT සංනිවේදන පරිපාලන හෝ තරමක් විශේෂයෙන් භාෂාමය පැත්තට අදාළ ඔබට ඇති නිපුණතාවයෙන් අන් අය ප්‍රයෝජන ගැනීමක් වැඩිපුර පෙන්눔 කරනවා. එබැවින් රැකී ආරක්ෂා ශේත්‍රයේදී හැකිතාක් එවන් අයට උපදෙස් දීමට Tamanගේ වචන හැකිතාක් යහපත් අය උදෙසා භාවිතා කිරීමටත් උත්සාහ කරන්න. රැකී ආරක්ෂා ආදීදීම ඉතාමත්ම සුබ තත්ත්වයක්. ඔබගේ දරුවන්ගේ කලා හැකියාවන් වර්ධනය වන කාලයක්. ඒ අයගේ ඇති සහජ අතින් අඳින දේවල් අතින් කරන නිර්මාණකාරී දේවල් වැඩිපුර ඔබට පෙන්වන්නට උත්සාහ කරන කාලයක්. විශේෂයෙන් දරුවන්ගේ දේවල් අගීමට උත්සාහ කරන්න. බොහෝ දුරට ඒ අයගේ කලාත්මක නිර්මාණශීලී අදහස් විශේෂයෙන් අතින් කරන යම් ප්‍රකාශනයන් භාෂාවෙන් කරන ප්‍රකාශනයන් මතුවීමට ඉඩ ඇති කාලයක්. ඒවාට ඉඩ දෙන්න. ඒවාට ඔබ උදව්වක් සපයන්න. ඔබගේ කාලාත්‍රය සැමියානම් තරමක් දුර්වල මෝඩ තීරණ ගන්නා ගතියක් පෙන්눔 කරන කාලයක්. එබැවින් කාලාත්‍රයගේ යම් වැඩ ගැන තරමක් සිවිල්ලෙන් සිටිනවා නම් හොඳයි. එක එක අයට හසුවීම හෝ තරමක් ප්‍රඥාවන්ත නොවන දුර්වල මෝඩ අනුවන තීරණ ඔය කාලය තුල ගැනීමකට ඉඩ තිබෙනවා. සෝබනකාර දේවල් උදෙසා වැඩිපුර මුදල් හදල් වේදම් කිරීමක් ඒවාටම තරමක වැඩිපුර ආයාචනා ලැබීමක් නැත්නම් ආරාධනා ලැබීමක් කෙනේ දේවල් වැඩිපුර කාලාත්‍රයට සිද්ධ වෙනවා. ඒ හේතුවෙන් බොහෝ දුරට උසස් ඉහළ පන්ති අය සමග කාලාත්‍රය ඇසුරකට යාමකට ඉඩ තිබෙනවා. එහිදී සිද්ධ වන්නේ මුදල් මේ පැත්තෙන් පාඩුවක් සහ ඔබගේ කුටුම්බයට යම් ප්‍රශ්නයක්. ඒ ගැන තරමක් සැලකිලිමත් වන්න. විශේෂයෙන් එයයි ඔබට මතක් කළ යුත්තේ. ගුප්තත්වයට අදාළ නැත්නම් අදෘශ්‍යමාන තත්ත්වයන්ට අදාළ බොහෝ දුරට ගැඹුරු දේවල් ඔබගේ අධ්‍යයනයට ඔබගේ මානසික තත්ත්වයට ගෝචර වෙන කාලයක්. විශේෂයෙන් අප මුලින් සඳහන් කළේ බුද්ධියට ඇති ඒ සම්බන්ධතාවයේ අඩුවීම මත ඔබට බොහෝ දුර ප්‍රඥාව මතු කරගත හැකියි. එබැවින් ප්‍රඥාවෙන් ඒ අදෘශ්‍යමාන තත්ත්වයන් සමගත් ඔබට යම් ගනුදෙනුවක් කරගත හැකි බවත් පෙනෙන්නට තිබෙනවා. විදේශගත ඔබ නම් තරමක් ප්‍රවේශම් විය යුතුයි. විශේෂයෙන් ඔබට තරමක ඔබගේ තත්ත්වයට ගෞරවයට හානි වීමක් වැනි දේවල් ඔබ විසින්ම සිද්ධ කරගත හැකි. විදේශගත ඔබ ඕනට වඩා ඔබගේ ඇති යම් ආධ්‍යාත්මික අභ්‍යන්තර දැනුම් සම්බන්ධයෙන් ලොකු තක්සේරුවක නැත්නම් උද්දච්චකමකට නොවෙන්න මධ්‍යස්ථව ස්ථාවරත්වය සාදා ගැනීමට උත්සාහ කරන්න. විදේශගත ඔබට තරමක් අසනීපීම්, ලෙඩවීම්, චර්ම රෝග, සමේ රෝග, සොයාගත නොහැකි යම් වෛද්‍ය ගැටලු ආදී දේවල් වැඩිපුර මතුවෙන බව තරමක් මතක තබා ගන්නවා නම් හොඳයි. ධනු ලග්නයට අදාළව ගත විට ධනු ලග්නයේ 7 වැන්නාධිපති සහ 10 වැන්නාධිපති ලෙස මෙතෙක්කල් 5 වෙනියේ ගමන් කළ බුධ 6 වෙනියට ගෝචර වීම හෙවත් රෝගස්ථානයේ ගෝචර වීම දෙපැත්තක් පෙන්눔 කරනවා. ධනු ලග්නයේ ඔබට ඔබගේ ප්‍රසිද්ධියට කීර්තියට සහ නම කියවීම ආදී මේ ඉතාමත් සුබ තත්ත්වයක්. ප්‍රතිරූපයේ ඉහළට යෑමක් සිද්ධ වෙනවා. රැකී ආරක්ෂා ආදීදී ඔබට නොලැබුණු අවස්ථාවන් අලුත් අවස්ථාවන් විවර වීමක් ඔබ සම්බන්ධ සමාජ රැකී ආරක්ෂා ආදී අවධානයට ලක්වීමක් පෙනෙන්නට තිබෙනවා. බුධ යනු ධනු ලග්න කරවන්ට අදාළ බාධක මාර්ග ග්‍රහයයි.
ප්‍රඥාවට කාරක බ්‍රහස්පතිය ඔබගේ ලග්නාධිපති වන්නේ බ්‍රහස්පතිගේ සතුරු බවක් උදර තිබෙනවා. එබැවින් මේ ප්‍රඥාව සහ බුද්ධිය ඇති වෙනස ජ්‍යොතිෂය මගින් මනාව ලෙස විග්‍රහ කර තිබෙනවා. ඒ විග්‍රහ කිරීම මත අප තීරණ ගන්නා විට අප අනාවේකී ගොනු කර ගන්නා විට මෙහි ඇත්ත ඔබ තේරුම් ගත යුතුයි. විශේෂයෙන් බුධ 6 වෙන්නේ ගෝචර වීම ප්‍රඥාවන්ත ඔබට හොඳයි. බුද්ධිමත් ඔබට හොඳ නැත. ප්‍රඥාවන්ත ඔබගේ ප්‍රඥාව තව තවත් අවදි වෙන කාලයක්, අලුත් අදහස් මතුවෙන කාලයක් සහ විශේෂයෙන් ඔබට සතුරුකම් කළ, ඔබට විරුද්ධකම් කළ යම් බුද්ධිමතුන් ඔබගෙන් ඈත් වී ඔබගේම ස්වාධීන වූ මතයක් සමාජගත කරගත හැකි කාලයක්. බොහෝ දුරට බුද්ධිමත් කියන අය ඔබගෙන් ඈත් වේවි. එනම් විභාග පාස් කළ, උපාධි ආදියෙන් ජයග්‍රහණය කළ එවැනි අය ඔබගෙන් ඈත් වේවි. ප්‍රායෝගික තලයේ සිටින, සාමාන්‍ය තලයේ සිටින ආධ්‍යාත්මයක් දියුණු කරගත් ප්‍රඥාවන්තයන් ඔබට ලං වේවි. ඒ අයගෙන් මේ දින 69ක කාලය තුල ඔබට යහපත් යමක් කරගත හැකි. එබැවින් විශේෂයෙන් මේ කාල පරිච්ඡේදයේ ඔබ හරියට ප්‍රඥාවෙන් තේරුම් ගත යුතුයි. ඉකිලි යටි කකුල් ප්‍රදේශයේ ඉකිලි ආසිත යම් කසන රෝග ක්‍රියාත්මක වීමකට ඉඩ තිබෙනවා. චර්ම රෝග මතුවන කාලයක්. බොහෝ දුරට එය මාස 2ක් පමණ බලපැවැත්වේවි. ඒ සඳහා යම් ඉංග්‍රීසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නවා නම් හොඳයි. එවැනි දේවල් මතුව ඇති තත්ත්වයන් වලදී ආරම්භයේදීම ඊට යම් ප්‍රතිකාරයක් කර ගන්නවා නම් හොඳයි. ඔබගේ දරුවන් නම් ඔබ සමග නිතර වාග් ප්‍රහාරයන්, වචන හුවමාරු ආදී කර ගන්නා කාලයක්. එයාගේ කතිකත්වය දියුණු වෙන කාලයක්. එයාගේ කතිකත්වය දියුණු වීම ඔබ සමගයි වාද වලට පටලවා ගන්න උත්සාහ කරන්නේ. ඒ ගැන තරමක් කලබල නොවි කල්පනාකාරීව ප්‍රඥාවෙන් කටයුතු කරන්න. ඔබ වචන නම් තරමක් වරද්ද ගන්නා ගතියකුත් පෙන්눔 කරනවා. විශේෂයෙන් බොරු කීමකට ඉඩ ඇති කාලයක්. වචන ප්‍රවේශම් කරගන්න අනවශ්‍ය ලෙස බොරු නැතුව ඇත්තෙන් යම් වැඩ කිරීමකට උත්සාහ කරන්න. මන්ද ඔබට මතුවන්නේ ප්‍රඥාවට අදාළ යම් කාල පරිච්ඡේදයක් බැවින් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. ඔබගේ කාලාන්තරයේ වියදම් අධික වීම, නාස්තිකාර වැඩ වැඩි වීම, ඒ අයගේ තත්ත්වය පෙන්වීමට කරන උත්සාහයන් හේතුවෙන් මුදල් පැත්තට අදාළ යම් හානි පෙනෙන්නට තිබෙනවා. ඒ ගැන ඔබ උරණ වීම සහ ප්‍රශ්න ඇති කර ගැනීම සුබ නැති බවත් හොඳින් මතක තබා ගන්න. ධනු ලග්නයේ ඔබ කොහොමත් ඉදිරි කාල වකවානුව මුදල් හදල් ආදී තමන් වෙනුවෙන් නොවන අනුන් වෙනුවෙන් වන ඒවාට වේදම් කිරීමට සිද්ධ වන බවත් හොඳින් මතක තබා ගන්න. විශේෂයෙන් දරුවන්ගේ සහ බිරිඳගේ සැමියාගේ කටයුතු සම්බන්ධයෙන් ධනු ලග්නයේ ඔබට වැඩි වේදමක් කරන්නට සිද්ධ වෙනවා. විදේශගතව සිටින ඔබට නම් තරමක ගැටලුකාරී තත්ත්වයක් මෙහි බුදගෙන් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන් ඔබ විදේශගත වීම පදිංචි ආදී සම්බන්ධ නම් ලිපි ලේඛන සකස් කිරීම ඒවට අදාළ යම් උත්සාහයන් ගන්නවා නම් ඉදිරි කාලයේදී ඒවා තරමක් එහෙම යම් රස්තියාදු කිරීම ආදී මැදේ සිද්ධ වීමකට ඉඩ තිබෙනවා. එබැවින් ධනු ලග්නයේ ඔබ ඒ ඩොකියුමන්ට් නැත්නම් ලිපි ලේඛන ආදී සකස් කරනවා නම් පළවන වර එකවරම ඒ සාර්ථක නොවන බව මතක තබා ගන්න. දෙතුන් වරක් ඔබට ඒ ලිපි ලේඛන නැවත සකස් කර බාර දීමට සිද්ධ වේවි. ඔබගේ උපන් ග්‍රහචාරයේ සුබ තත්ත්වයක් පවතිනවා නම් මේ සුබ ලෙස කරකේවි. බාධාකාරී තත්ත්වයක් පවතිනවා නම් මෙහි බාධාකාරී පැත්ත වැඩිපුර මතුවේවි. මේ දෙක හොඳින් තේරුම් බේරුම් කරගන්න. විශේෂයෙන් විදේශගත ඔබගේ සහසම්බන්ධ අන් අය සමග කරගන්නා වූ සහසම්බන්ධ ආදීදී විශේෂයෙන් හොඳ උපදේශකයන් නැත්නම් ඔබට මේ විදේශගතයේ පදිංචිය සම්බන්ධයෙන් නියම ස්ථාවර කර ගැනීමට හොඳ උදව් කරවන මුණ ගැසේවි. හොඳ ව්‍යාපාරිකයන් මුණ ගැසේවි. ඔබට මුදලක් වැය කිරීමට සිද්ධ වේවි. ඒත් ඒ පාඩුවක් නොවන බවත් මතක තබා ගන්න. වෙන කෙනෙක් සමග හවුල් වී කරන එවන් කටයුතු වල යම් සාර්ථකත්වයක් පෙනෙන්නට තිබෙනවා. කොහොම නමුත් ධනු ලග්නයේ ඔබ සෞඛ්‍ය පැත්තට දාලා වන තරමක් ප්‍රවේශ සංවේදී යුතුයි. කොන්දේ අමාරු ස්නේහ සම්බන්ධ ආවාද සහ සෞඛ්‍ය තරමක පිරිහීමක් පිළිඹු කරන කාලයක්. ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න. දරුවන් සම්බන්ධ තත්ත්වයයි ව්‍යාපාර ආදීදී ඔබ යම් රැවටීම් ආදියට ලක්වීමකට ඉඩ තිබෙනවා. උපයන මුදලක් කෙනෙක් වෙනුවෙන් ලොකු මුදලක් පරිත්‍යාග කිරීමක් වෙන දෙයකට ඉඩ තිබෙනවා. පරිත්‍යාග නම් කරාට ගැටලුවක් නැත. ඒ දෙන කෙනා සම්බන්ධයෙන් සොයා බලා හරියට කල්පනා කර බලා ඒ පරිත්‍යාග ආදී සිද්ධ කළ යුතුයි. ඒ ගැන සැලකිලිමත් වන්න. මකර ලග්නයට අදාළව ගතිට 6 වෙනි අධිපති සහ 9 වෙනි අධිපති ලෙස මෙතෙක්කල් 4 වෙනිනේ ගමන් කළ බුද 5 වෙනිනේ ගමන් කිරීමක් 5 වෙනිනේ ගෝචර වීමක් මෙම දින 69 කාලය තුල සිද්ධ වන්නේ. විශේෂයෙන් මකර ලග්න කරුවන්ගේ 5 වෙනි යනු දී ශක්තියට අදාළ එම අනාගතය සම්බන්ධ තත්ත්වයන් නිරූපණය කරන ස්ථානයේ 6 වෙනි අධිපති 5 වෙනිට ගෝචර වීම විශේෂයෙන් මකර ලග්න කරුවන්ට විශේෂ ඉවක් පහළ වීමක් වෙන තත්ත්වයක් තමන්ගේ අභ්‍යන්තර මනෝභාවයන් බොහෝ දුරට සාර්ථක ආකාරයෙන් තමන්ට අනාගතයේ ඉදිරියේ දියුණු වන ආකාරයෙන් ඉදිරියේ දකින ආකාරයෙන් ක්‍රියාත්මක වන කාලයක්. පෙර භවයන් ගැන පවා කීමට ඉඩ තිබෙනවා. බොහෝ දුරට ඔබ කුඩා දරුවෙක් නම් මකර ලග්නයේ දරුවෙක් ඔබට සිටිනවා නම් වයස 2ක 3ක 4ක පමණ දරුවෙක් ඔබට සිටිනවා නම් අනවශ්‍ය දේවල් තරමක් ඔබට මෙතෙක්කල් නොඇසුණු වචන එම දරුවාගේ මුවින් පිට වේවි. බොහෝ දුරට පෙර ආත්මයන් සමග සහසම්බන්ධතා ගොඩනගාගෙන ඒවා මතකයෙන් කියවන ගති පෙන්눔 කරනවා. ඒවා ඊට සුබ තත්ත්වයන් සහ විශේෂයෙන් වැඩිහිටි තරමක්
මොහුකුරාගේ මකර ලග්න කරුවන් මේ සිද්ධ වන්නේ තමන්ගේ බුද්ධිය සහ පෙර පින් පෙර කුසල් මතුවීමක් බුද්ධිය මතුවීමක් බොහෝ දුරට ඉව පහළ වීම සාර්ථක ඉදිරි කටයුතු සාර්ථක වීම ආදියට අදාළ ඉව පහළ වීම වැනි දේවල් පහළ වීමක් එය සුබ තත්ත්වයක්. මන්ද මේ කාලේ ඔබගේ මනසට එන බොහෝ කාරණා අනාගත දැක ඉදිරියේ සිද්ධ වන අනර්ථය හෝ සුබ තත්ත්වයන් දැකගෙන ඔබට පැමිණෙන දේවල් එබැවින් ඒ කාරණා සිද්ධ ප්‍රායෝගික දේවල් සිද්ධ කළ හැකි තත්ත්වයකයි පෙනෙන්නට තිබෙන්නේ. තව පැත්තෙන් දරුපල සම්බන්ධයෙන් ඉතාමත් සුබ තත්ත්වයක් මේ මකර ලග්න කරුවන්ට අදාළව පෙන්වුම් කරනවා. ඒ ඉතාමත් සුබ තත්ත්වයක් සහ ඔබගේ දශා අනුදශා මේ කාලේ දරුපල සම්බන්ධ යෝග පවතිනවා නම් ඒ සඳහා උත්තේජනයක් බුදු විසින් ලබා දෙනවා. දරුපල ආදිර මූලික කාරණාවක් මේ මාස දෙකක කාලය තුල සිද්ධ වේවි. තව පැත්තකින් ඔබට තරමක ඔබගේ දරුවන් සම්බන්ධයෙන් බොහෝ දුරට දරුවගේ බුද්ධි මට්ටම සම්බන්ධයෙන් යම් සෑහීමකට පත්විය හැකි කාලයකුත් මේ සමගම උදා වෙනවා. දරුවාගේ උසස් අධ්‍යාපන ආදී සම්බන්ධ නැත්නම් ප්‍රාථමික අධ්‍යාපනයේදී ඒ අය තරමක් වෙනස්ම වූ ප්‍රවේශයකට ගමන් කිරීමක්ද මේ අතර කාලේ සිද්ධ වෙනවා. අනාගතය සම්බන්ධයෙන් සැලසුම් කරන කාරණා බොහෝමයක් සාර්ථක වීමක් මේ අනුව සාරාංශයක් ලෙස මකර ලග්න කරුවන්ට අදාළව ගත හැකි. බොහෝ දුරට ඔබගේ විවාහ මංගල කටයුතු ඔබගේ අනිකුත් කාරණා විශේෂයෙන් ඔබගේ ප්‍රේම සම්බන්ධ ආදී කටයුතු ඔබ අනාගතයේ උදෙසා කරන ආයෝජන ආදී දේවල් ව්‍යාපාර වැනි ආයෝජන වැනි දේවල් වලටත් මේ කාලවක වුණ ඉතාමත්ම සුබයි. මන්ද ඒ සියල්ල ඔබ අනාගතයේ අතික්‍රමණය කරමින් පැමිණ නිරීක්ෂණය කරමින් අනාගතය හොඳින් බලා මේ නැවත වර්තමානයේ පැමිණ සැලසුම් කරන දේවල් ඔබ ඒ නොදන්නවා වුණාට ඔබගේ යටිහිත එය සිද්ධ කර හමාරයි. එබැවින් ඔබට ඊටම ඒයින් හොඳ ප්‍රතිඵල ලාභ ලබාගත හැකියි. එවන් කාලයක් මේ කාලවක වනවා. විශේෂයෙන් මකර ලග්නයේ ඔබට ඔබ විදේශගත වී සිටිනවා නම් ඔබ තරමක් සෞඛ්‍ය පැත්තෙන් ප්‍රවේශ වන්න චර්ම රෝග උදරාශිත ආබාධ විශේෂයෙන් කසන රෝග යම් චර්ම විශේෂයෙන් යටි ඉකිලි ආශිත හට ගන්නා ඒ යම් ඇලර්ජික් වැනි තත්ත්වයන් විස වීම ආදී තත්ත්වයන්ට අදාළ කාරණා පෙන්වුම් කරන විදේශගත අයට මේ තරමත් විශේෂයි. ඔබ ආහාර පාන ගැනීම ආදී තරමක් ප්‍රවේශම් විය යුතුයි. මකර ලග්නයේ විදේශගත ඔබ විශේෂයෙන් විදේශගත වීම හෝ විදේශගතයේ ස්ථාන වෙනස් කිරීම රැකී ආරක්ෂා මාරු කිරීම ආදියට තරමක් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. හදිසියේ මේ සම්බන්ධයෙන් තීරණ ගැනීම නම් සුබ නැති බව හොඳින් මතක තබා ගන්න. කොහොමත් මකර ලග්නයේ ඔබට ඉදිරි සැලසුම් ආදී සාර්ථක වීමක් පෙන්වුම් කරන බැවින් මෙහිදී ඔබ මේ කාලයේ හැකිතාක් ඔබගේ බුද්ධිය ප්‍රඥාව වර්ධනය කර ගැනීමට ඉදිරියේ ඒ දකින්න දේවල් මේ කාලේ ඔබට දකින්න දේවල් සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීමටයි වැඩිපුර මේ කාලේ යොදාගත යුත්තේ. මව්පියන්ට සුබ කාලයක් මව්ගේ විශේෂයෙන් ඔබට වැඩිපුර උපදෙස් ලැබෙන කාලයක් මව්ගේ අවධානය ඔබ වෙත වැඩිපුර යොමු වෙන කාලයක් ඔබගේ සහෝදර කාරකාදීන් යම් ව්‍යාපාර වැනි දේවල් ආරම්භ කිරීමට එයාගේ ඇති යම් සහජ හැකියාවෙන් න්‍යාය ගන්නා වූ යම් තීන්දුව తీරන ඔබගේ ඔබගේ කාරණා සඳහා උදව්වක් කර ගැනීමට හැකි ගතියකුත් මේ අතරින් පෙන්눔 කරනවා. මකර ලග්නයට ඇති තත්ත්වය එයයි. කුම්භ ලග්නය කුම්භ ලග්නයට අදාළ ගතට මෙතෙක්කල් තුන්වැන්නේ ගමන් කළ බුද හතරවැන්නට ගෝචර වීමක් අප්‍රේල් මාස 25 දිනදී සිද්ධ වුණා. එම බුද හතරවැන්නේ ජූලි මාස 2 දක්වා එනම් දින 69ක් ගමන් කරනවා. මේ සම්පූර්ණ කාලය විශේෂයෙන් පස්වැන්නාධිපති සහ අටවැන්නාධිපති ලෙස බුද හතරවැන්නට ගෝචර වීම ඔබගේ පදිංචි ස්ථාන ආදී සම්බන්ධයෙන් වැදගත් තොරතුරු බොහොමයක් පවසනවා. එක පැත්තකින් ගෙදර දොර පදිංචි ස්ථානයේ යම් ඇති තාක්ෂණික යාන්ත්‍රික ආදී එය මෙවල මොල පවතින ගැටලුකාරී තත්ත්වයන් මතුවේවි. සමහර විට ඔබගේ ගෙදර දොර වයරින් ආදී දේවල් නැත්නම් ගෙදර පවතින ඉලෙක්ට්‍රොනික තාක්ෂණික උපකරණ ආදී අලුත් වැඩියා කිරීමක් ඒවා එක්ක අලුත් කිරීමක් වෙනස් ආකාරයේ උපකරණ ඔබගේ ඒ ගෙදරට සම්බන්ධ කිරීමක් වැනි දේවල් කැමරා ආදී දේවල් සවි කිරීම වැනි දේවල් සිද්ධ විය හැකි. ඒ ඔබ අනාගතය සහ ඉදිරිය සම්බන්ධයෙන් කල්පනා කර ගන්නා වූ තීරණයක්. ඒ සුබ තත්ත්වයක්. කුම්භ ලග්නයේ මිත්‍ර තත්ත්වයක් විශේෂ ලග්නාධිපති සෙනසුරගේ මිත්‍ර තත්ත්වයක් බුදර පවතිනවා. ඒ ඉතා සුබ තත්ත්වයක්. කොහොම නමුත් ඔබගේ ගෙදර දොර සම්බන්ධයෙන් ඔබ තරමක විකිණීම් පැවරීම ආදී සම්බන්ධයෙන් නම් යම් කල්පනා කර බලා තීන්දුවක් තීරණයක් ගත යුතුයි. ඒ වයේදී තරමක් බුද්ධියටම තැන නොදී ප්‍රඥාවන්තව තීරණ ගත යුතුයි. මන්ද ඔබ තරමක නිවාස විකිණීම් ආදී දේවල් සම්බන්ධයෙන් අනුවන මෝඩ තීරණයක් ගැනීමකට ඉඩ තිබෙනවා. එයින් වන්නේ ඔබට ගැටලුකාරී තත්ත්වයක්. දරුවන්ගේ වියහිදම් කටයුතු තරමක් බහුල වන කාලයක්. ඒ හේතුවෙන් ඔබට තරමක් කැපකිරීම කිරීමට සිද්ධ වන කාලයක්. බොහෝ දුරට මෙහිදී නිවාස වාසස්ථාන ආදීදී ඔබ යම් ගැටලු මතභේද ආදී දේවල් ඇති කර ගැනීමකට ඉඩ තිබෙනවා. කුම්භ ලග්න කරුවන්ට මේ කාලේ තරමක් කේන්ති යන කාලයක්. ඒ කේන්තිය ඔබගේ ගෙදර දොර නිවාසයන් හරහා පිට කිරීමකට ඉඩ තිබෙනවා. විශේෂයෙන් Tamanගේ ඥාති හිත මිත්‍රාදීන් සමග යම් ආරවුල් අඩදබර මතභේද ඇති කර ගැනීමට ඒ හේතුවක් කර ගනිවි. ඒවා සියල්ලට හේතු වන්නේ ඔබගේ අවිශ්වාසිතා එක එක්කෙනා කියන දේවල් මත ඔබගේ තීරණ වෙනස් කිරීමයි. මේ කාලේ ඔබට අනුන් වෙනින් තරමක් වැඩිපුර වැඩ කරන්නට සිද්ධ වෙන කාලයක්. ඔබ අනුන් වෙනින් වැඩ කරන කාලයක්.
ඒ දෙපැත්තක් තිබෙනවා. ආගම දහමට විශේෂයෙන් ආධ්‍යාත්මික පැත්තට අදාළ සුබ ප්‍රවේශයක්. එහෙත් ඔබගේ පුද්ගලික ජීවිතයට අදාළ විහිදම් නාස්තිකාර වැඩ එහිදී වැඩි වෙන බවත් මතක තබා ගත යුතුයි. ඔබ විදේශගත වීම ආදී උත්සාහ කරනවා නම් ඒවා සාර්ථක වීමට අදාළ කාරණාවක් පෙන්눔 කරනවා. විදේශගත පදිංචි ආදී තත්ත්වයන් උනත් සඵල වීමට අදාළව ඒවායේ එම කටයුතු සාර්ථක කර ගැනීම ආදී අදාළ කාරණාත් මෙහි ගැබ්වී පවතිනවා. රැකී ආරක්ෂා ආදී දිනම් ඔබ හැකිතාක් පසට වී පැත්තකට වී සිටින කාලයක් ඒවායේ යම් ඔබට තනක් ගෞරවයක් නම්බුනාමයක් ලැබෙන ස්වරූපයක් ගතියක් පෙන්눔 කළත් ඒවායේ පැසසුම් ලැබීමට ඔබ තරම් උනන්දුවක් නොදක්වන කාලයක්. රැකී ආරක්ෂා ආදී කටයුතු වලට ඔබ ඔබගේ වචනේ මිඩංගු කරන්නේ අපරාධයක් යයි සිතන්නටත් ඉඩ තිබෙනවා. එබැවින්ම බොහෝ දුරට ඔබ එම විශේෂයෙන් සංනිවේදන පැත්තෙන් රැකියා කටයුතු සඳහා ඔබ ලොකු දායකත්වයක් නොදක්වාවි. එහෙත් අනිකුත් පැතිවලින් තමන්ගේ අතින් පෑන් කළ හැකි කාර්යයන් සම්බන්ධයෙන් උනන්දුවෙන් වැඩ කරાવી. ප්‍රාථමික අධ්‍යාපන කටයුතු ආදී ආරම්භ කිරීමට ඉතාමත්ම සුබ කාලයක්. මෙහිදී කුඩා දරුවන් කුම්භ ලග්නයේ දරුවන් සිටිනවා නම් ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විශේෂයෙන් සාර්ථක කරගත හැකි චිත්‍ර ඇඳීම් නිර්මාණශීලී කටයුතු ආදීරත් මේ කාලේ ඉතාමත්ම හොඳයි. තරමක මාන්නක්කාර බවක් ආඩම්බරකාර බවකුත් කුම්භ ලග්න කරුවන් කෙරේ දිස්වන බැවින් ඒ අයගේ ක්‍රියාත්මක වන බැවින් ඒ ගැන තරමක් සැලකිලිමත් වන්න. සහෝදර කාරකාදීන් සමග නිතර වාද විවාද ආදී පැටලෙන කාලයක්. එසේ නොවීමටත් වග බලා ගන්න නම් හොඳයි. විශේෂයෙන් වැඩිමල් සහෝදරයන් සමග අමනාපකම් මතභේද වැඩිපුර ඇතිවීමක් කුම්භ ලග්න කරුවන් තුල දක්නට ලැබෙනවා. එසේ නොවීමට වග බලා ගන්න. ගෙදර දොර පින්තාරු කටයුතු අලුත් වැඩියා කිරීම කටයුතු. ගෙදර දොර පවතින යම් නිර්මාණශීලී ආදී පැත්තකට අදාළ කටයුතු සඳහාත් මේ කාලය ඉතාමත්ම යෝග්‍යයි. මීන ලග්නයට අදාළව ගතේට 4 වැන්න අධිපති සහ 7 වැන්න අධිපති ලෙස මෙතෙක් කල දෙවැන්නේ ගමන් කළ බුද 3 වෙනිට මාරු වීමක් ගෝචර වීමක් මෙම ඉදිරි දින 69ක කාලය තුල සිද්ධ වෙනවා. ජූලි මාස 2 දක්වා පවතින එම කාල පරාසය විශේෂයෙන් මීන ලග්න කරුවන්ගේ සහජ හැකියාවන් වර්ධනය වන කාලයක්. පින්තාරු වැඩ, චිත්‍ර ඇඳීම්, නිර්මාණශීලී කටයුතු, අතින් කරන කටයුතු. නැත්නම් ඔබ ඇඟලුම්, රූපලාවන්‍ය, හෝටල් ආදී ශාස්ත්‍රයක විශේෂයෙන් ඇඟලුම්, රූපලාවන්‍ය ආදී ශාස්ත්‍රයක නියැලෙනවා නම් පින්තාරු හෝ නිර්මාණ කලා කටයුතු ආදී රදාලේ තත්ත්වයක නිරත වෙනවා නම් ගීත ලිවීම, කවි ලිවීම, යම් පොත්පත් ලිපි ලේඛන ලිවීම ආදී දේවල්වලට අදාළ ඒ කටයුතු වල බෙදෙනවා නම් ඔබට ඉතාමත් සුබ කාලයක්. විශේෂයෙන් ඔබගේ ලේඛන කලාව වැඩිපුර වර්ධනය වන කාලයක්. ඒට නිර්මාණශීලී බවකුත් එකතු වන කාලයක්. අනාගත උදෙසා කරන මෙම නිර්මාණශීලී කටයුතු ඔබට ආරම්භ කිරීමට නම් මේ කාලය ඉතාමත්ම හොඳයි. මුලින් මේ මතක් කළ යුතුයි. දරුවන්ගේ වුණත් තරමක් ආශ්‍රය කරන අයගෙන් ප්‍රවේශම් කරගත යුතුයි. දරුවන් තරමක් වැරදි අය, දරුවන්ට නොගැලපෙන අය ඇසුරකට වැටීමකට ඉඩ තිබෙනවා. ඒ අය ගැන තරමක් සොයා බලන්න. එහෙත් දරුවන්ට තරමක් බුද්ධිමය පැත්ත වර්ධනය කර ගැනීමටත් මීන ලග්නයේ ඔබගේ දරුවන්ට ඉඩ අවකාශ තිබෙන බව පැවසිය යුතුයි. රැකී ආරක්ෂා ආදී නම් ඔය දක්වන උනන්දු තරමක් අඩු වීමකට ඉඩ තිබෙනවා. බොහෝ දුරට ඔබගේ යම් ඩොකියුමන්ට් ලිපි ලේඛන ආදී පැත්තට අදාළ යම් වරදක් ඔබගේ අතේ සිදුවීමකට නියමිතයි. මේ කාලවකවානු විශේෂයෙන් ඉදිරි දින 69ක කාලයේ ඔබගේ ලිපි ලේඛන ආදී අසන් තබන විට ප්‍රවේශම් වන්න වැරදි දෙයට ඔබගේ අසන යෙදිවිය හැකියි. ඒ හේතුවෙන් ඔබට යම් මතභේද නැත්නම් රැකියාවේදී යම් අර්බුද හට ගැනීමකට ඉඩ තිබෙනවා. තව පැත්තෙන් රැකියාවේ පොරොන්දු දීම ආදීදී රැකියාවේ යම් වචන භාවිතා කිරීම ආදීදී උනත් තරමක් දුරදිග බලා කතා බහ කර කටයුතු කළ යුතුයි. නැත්නම් ඔබට තරමක ඒවායිනුත් වචන වැරදීම් වෙන දේවල් සිද්ධ විය හැකියි. විවාහදිවේදී දෙදෙනා අතර තිබුණු නොරුස්සුම්කම් සමතයකට පත්වීමක්, කතා බහ කර තීන්දුවකට තීරණයකට පැමිණීමකට හැකි තත්ත්වයකුත් පෙන්වු කරනවා. බොහෝ දුරට ඔබගේ කාලාන්තරයෙන් පැමිණෙන යෝජනාවක් නිසා යම් සාමණේර වහන්සේලාට දානයක් දීමක්, කුඩා භික්ෂුන් වහන්සේලාට වයස 12ට අඩු සාමණේර වහන්සේලාට දන් දීම ආදී දේවල් වලටත් ඔබ කටයුතු කාරණා සිදු කර ගනිවි. ඒ වටනම් ඉතාමත්ම හොඳයි. ඉදිකිරීම කටයුත්තකට නැත්නම් යම් ඔබගේ නිවාස අලුත් වැඩියා කිරීම ආදී කටයුත්තකට මුදල් යට කිරීමක්, වැය කිරීමක්, නැත්නම් මුදල් දීමක්, පරිත්‍යාග කිරීමක් වැනි දෙයක් සිද්ධ වේවි. බොහෝ දුරට කොන්ත්‍රාත් අත්සන් කිරීම වැනි දේවල්ද මේ කාලවකවානුවේ යොදවා ගැනීමකට ඉඩ දෙනවා. කොහොමත් නීතිමය ලේඛන යම් ඕනම ලේඛන ආදී අත්සන් කිරීම සඳහා ඉතාමත් සුබ කාලයකයි මෙම මීන ලග්න කරුවන්ට අදාළව මේ කාල පරාසය තුල උදා වන්නේ. ලග්නාධිපති බ්‍රහස්පතිගේ සතුරු බවක් සහ බාධක මාර්ග තත්ත්වයක් මීන ලග්න කරුවන්ට අදාළව පෙන්눔 කරන බැවින් විශේෂයෙන් මේ ගතවන කාලවකවානුව ඔබ ඔබගේ ලිපි ලේඛන අත්සන් කිරීම ආදී තරමක් ප්‍රඥාවන්තව දුරදිග බලා ඒවයි හරි වාර්තා බලා අත්සන් කිරීම ආදී කරන්න නැත්නම් වරදිනටත් ඉඩ තිබෙනවා. විදේශගත මීන ලග්න කරුවන් ඔබ ඔබගේ නිවාස සම්බන්ධයෙන් ඇති යම් ගැටලුකාරී තත්ත්වයක් निराකරණය කර ගැනීමකට ඉඩ තිබෙනවා. විදුලි ආලෝකය හෝ තරමක ඒවයි සංනිවේදන පද්ධති ආදී ස්ථාපනය කිරීම වැනි දෙයට වැඩි කාරණා වැඩි කාලයක් ඔබ ඉදිරියේදී යොදා ගනිවි.
ඔබ බොහෝ දුරට සංවේදී වෙන කාලයක් විදේශගත ඔබ ඒ සංවේදීකම නිසාම යම් පරිත්‍යාග කිරීම වැනි දෙයකට පෙළඹීමකුත් පෙන්눔 කරනවා. එෙහිදී ඔබ මෝඩයට අන්දන්යන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි. නැත්නම් ඔබගෙන් තරමක් යටි අරමුණු ඇතුව වැඩක් ගැනීමකටත් එය පෙළඹීමකට ඉඩ තිබෙනවා. ඒ ගැන තරමක් අවධානය සිටින්න. ඔබගේ සතුරාගේ sannivedana හැකියාවන් වර්ධනය වන කාලයක් බොහෝ දුරට සතුරු ආකල්පෙන් එන අය ඔබට සතුරන් ලෙස ඔබට නොදැනෙන අය යම් වචන යොදවාගෙන ඔබව රවට්ටා ගැනීමට උත්සාහ කරાવી. ඒ වගේ තත්ත්වයන්ගෙන් ආරක්ෂා වන්න. මීන ලග්නයට අදාළ තත්ත්වය එයයි. ලග්න 12ටම මෙම බුධගේ අසාමාන්‍ය ගමන් මාර්ගයේ ගමන් කාල පරාසයන් තුළ අත්විඳින තත්ත්වය මෙයයි. ඔබ අපගේ නාලිකාවට තවත් subscribe කර එකතු වන්න. තවත් මේ නාලිකාවන් වර්ධනය කරගෙන අප මේ රටට ලෝකයට යමක් කිරීමට සේවයක් කිරීමට උත්සාහ කරමු. අරගල කරන්න හැකිතාක් සාමකාමීව මේ කාලේ ගත කරන්න. මන්ද රට ලෝ සැමගේ ආවේග ඇවිස්සීමක් සිද්ධ වන කාලයක්.